අයබන් දුල පුතාලා හැමෝටම අපි මේ එකතු වෙලා ඉන්නේ මයික්‍රෝබයොලොජි වීඩියෝ සීරීස් එකේ 9 වෙනි වීඩියෝ එකත් එක්ක අද අපි සාකච්ඡා කරන්නේ ඉන්ඩස්ට්‍රියල් මයික්‍රෝබයොලොජි එහෙමත් නැත්නම් කර්මාන්ත ශුද්ධ ජීව විද්‍යාව කියන කොටස. එතකොට දුවේ පුතේ මේ පාඩමේ මීට කලින් අපි සාකච්ඡා කරගෙන ආවා වීඩියෝ සීරීස් එකේ වීඩියෝ 8ක් පුරාවට අපි පාඩමේ මුල් කොටස් සාකච්ඡා කරගෙන ආවා. දැන් පාඩමේ ටිකක් වෙනස් කොටසකටයි අපි එන්නේ. ශුද්ධ ජීවීන් කර්මාන්ත සඳහා යොදා ගන්න පුළුවන් ආකාරය ගැන. එමත් නැත්නම් කර්මාන්ත වලට කෘෂි කර්මයට සහ පරිසරයට ශුද්ධ ජීවීන්ගේ භාවිතයන් මොනවාද කියන ප්‍රධාන මාතෘකාවේ කර්මාන්ත සඳහා ශුද්ධ ජීවීන්ගේ භාවිතයන් සම්බන්ධයෙන් තමයි අද අපි සාකච්ඡා කරන්නේ. හරි. එතකොට කර්මාන්ත සඳහා ශුද්ධ ජීවීන් භාවිතා කරනවා කියන ක්‍රියාවලිය අද ඊයේ පටන් ගන්නපු කාරණයක් නෙමෙයි. ශුද්ධ ජීවීන් කියලා ඇසට නොපෙනෙන පියවියසින් පැහැදිලිව නිරීක්ෂණය කළ නොහැකි ජීවීන් කණ්ඩායම් ඉන්න බව ලෝකෙ මිනිස්සු තේරුම් ගන්නටත් කලින් ඉඳලා තමයි කර්මාන්ත සඳහා ශුද්ධ ජීවීන් යොදාගෙන තියෙන්නේ. එහෙමත් නැත්නම් කර්මාන්ත ශුද්ධ ජීව විද්‍යාව කියන එක ශුද්ධ ජීවීන් පිළිබඳව දැනුම ඇති වෙන්නටත් කලින් ඉඳලා තිබුණ දෙයක්. අපි ඒකට කියනවා දුපතේ ශුද්ධ ජීවීන් පිළිබඳව අනාවරණය කරගන්නටත් කලින්. එමත් නැත්නම් ශුද්ධ ජීවීන් පිළිබඳව අධ්‍යයනයන් කරන්නටත් කලින් විවිධ කාර්යයන් සඳහා විවිධ කර්මාන්ත සඳහා මිනිස්සු ශුද්ධ ජීවීන් යොදාගෙන තියෙනවා. ඒ ශුද්ධ ජීවීන් කියන අය පිළිබඳව නොදැනුවත්ව ශුද්ධ ජීවීන් කියලා කණ්ඩායමක් ඉන්න බව දන්නේ නැතුවම යාළව යොදාගෙන තියෙනවා. ඒකට උදාහරණයක් කියනවා බලන්න මෙන්න මේ ඡේදයේ රිසෝස් එකේ පටන් ගන්න තැන අපිට කියනවා ශුද්ධ ජීවීන් අනාවරණය කර ගැනීමටත් පෙර සිට විවිධ කාර්ය සඳහා ශුද්ධ ජීවීන් යොදාගෙන ඇත. ක්‍රිස්තුපූර්ව 6000 තරම් ඈත කාලයේදී බැබිලෝනියානුවෝ සහ සුමේරියානුවෝ මධ්‍යසාර සෑදීම සඳහා යීස්ට් භාවිතා කළහ. හරි, ඒ කියන්නේ මෙහෙමයි දුවේ පුතේ. එයාලා දැනගෙන ඉඳලා නෑ යාලා ඇත්තටම මේ මධ්‍යසාර නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නේ ශුද්ධ ජීවියෙක්ය. එයාගේ නම සැකරොමයිසිස් එහෙමත් නැත්නම් යීස්ට් කියලා එහෙම නම් මොනවත් දන්නේ නෑ. නමුත් යම්කිසි සීනි සහිත උපස්තරයකට මේ වාතයෙන් එන හෝ එහෙමත් නැත්නම් වෙන මොකක් හරි වෙන උපස්තරයක ඉඳලා ගන්න දෙයක් දැම්මම ඒ උපස්තරයේ පැසීමට ලක් වෙලා මධ්‍යසාර බවට පත් වෙන බව එයාලා දැනගෙන හිටියා. එතකොට ඒ විදියට සැකරොමයිසිස් ගැන නොදැන යීස්ට් ගැන නොදැන අවුරුදු 6000ක් තරම් ඈත කාලයේදීත් මිනිස්සු මධ්‍යසාර නිෂ්පාදනය කළා. ඒතකොට එතෙන්දී ඔයාලට තේරෙන දේ තමයි ශුද්ධ ජීවියා පිළිබඳව නොදැනුවත්ව උනත් ඒ ශුද්ධ ජීවියා කර්මාන්ත සඳහා යොදාගෙන තියෙනවා. ක්‍රිස්තු පූර්ව 6000 කියන්නේ ඉතා ඈත අතීතය. ඒතර ක්‍රිස්තු පූර්ව 6000 කියලා කියන්නේ ඒකට තව ක්‍රිස්තු වර්ෂ 2020කුත් එකතු වුණාමනේ මීට අවුරුදු 8000කට කලින්. සෑහෙන ඉතා ඈත අතීතයේදීත් මේව ගැන දැනගෙන ඉඳලා තියෙනවා. හරි, ඊට පස්සේ අපිට කියනවා 19 වෙනි ශතවර්ෂයේ අගභාගයේදී ශුද්ධ ජීවීන් සොයා ගැනීමෙන් පසු ශුද්ධ ජීවීන් නොමුහුම් රෝපණ නැත්නම් පියෝ කල්චර්ස් ආහාර නිෂ්පාදනය සඳහා භාවිතා කර ඇත. බලන්න දුවේ පුතේ මේ වචනය තමයි නොමුහුම් රෝපණ එහෙමත් නැත්නම් පියෝ කල්චර්ස්. පියෝ කල්චර්ස් එහෙමත් නැත්නම් නොමුහුම් රෝපණ කියන වචනය අපි තේරුම් ගන්න ඕන. නොමුහුම් රෝපණ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි කියවනේ කලින් ශුද්ධ ජීවීන් පිළිබඳව දැනගන්නටත් කලින් ශුද්ධ ජීවීන් පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයක් කරන්නටත් කලින් ශුද්ධ ජීවීන්ව යොදාගත්තා කියලා ඒ කටයුතු සඳහා නැත්නම් කර්මාන්ත සඳහා. දැන් පියෝ කල්චර්ස් නැත්නම් නුමුහුම් රෝපණ කියලා කියන්නේ නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා ගැලපෙන ශුද්ධ ජීවියාව නිශ්චිතව අඳුනගෙන වෙනත් ශුද්ධ ජීවී විශේෂවලින් තොර ඒ අපිට අවශ්‍ය ශුද්ධ ජීවියා පමණක් ජීවත් වෙන ගහනයක් එමත් නැත්නම් මේ ශුද්ධ ජීවියා විතරක් ජීවත් වෙන රෝපිතයක් වෙන් කර ගැනීමේ තාක්ෂණය. එතකොට මේ පියෝ කල්චර්ස් එහෙමත් නැත්නම් නුමුහුම් රෝපණ කියලා කියන්නේ යම්කිසි කර්මාන්තමය අවශ්‍යතාවයක් සඳහා අපි විසින් යොදා ගන්නා යම්කිසි නිශ්චිත ශුද්ධ ජීවී විශේෂයක් වෙනත් ශුද්ධ ජීවී විශේෂවලින් තොරව තනි විශේෂ විශේෂයේ පමණක් අඩංගු වෙන රෝපණ මාධ්‍යයක් විදියට නැත්නම් රෝපණ මාධ්‍යයක වගා කරලා ගන්න එක. හරි, එතකොට ඔයාලට තේරෙනවා දුවේ පුතේ මේක කරන්න නම් නුමුහුම් රෝපණ කියන ඒවා හදන්න නම් ශුද්ධ ජීවීන් පිළිබඳව දැනුමක් තියෙන්න ඕන. එතකොට ශුද්ධ ජීවීන් කියන්නේ කවුද කියලා හඳුනගෙන තියෙන්න ඕන. ඒ වගේම ශුද්ධ ජීවීන් වෙන් කරගන්න ක්‍රම ශුද්ධ ජීවීන්ව වෙන්වෙන්ව වගා කරන ක්‍රම වෙනකොට දියුණු වෙලා තියෙන්න ඕන.
එතකොට 19 වෙනි ශතවර්ෂයේ අගභාගයේදී ශුද්ධ ජීවීන් හොයාගන්නවත් එක්ක මේ ශුද්ධ ජීවීන්ව වෙන් කරලා නුමුහුම් රෝපණ හදාගන්න විදිය සහ ඒවා කර්මාන්තවලදී භාවිතා කරන විදිය පිළිබඳව මිනිස්සු දැනුවත් වුණා කියන කාරණය තමයි ඔය අපිට කියන්නේ. හරි ඊළඟට අපිට කියනවා මේ මගින් ශුද්ධ ජීවීන් පිළිබඳ අවබෝධය ඔවුන්ගේ ක්‍රියාවලීන් හා නිෂ්පාදනය පිළිබඳ දැනුම වැඩි වී තිබේ. ඒක තේරෙනවනේ ශුද්ධ ජීවීන් ගැන අධ්‍යයනය කරාම යාළව යොදා ගන්න පුළුවන් ක්‍රම ගණනාවක් අපිට පේන්න ගන්නවා. වර්තමානයේ විවිධ කර්මාන්ත සඳහා තෝරාගත් ශුද්ධ ජීවීන් සහ ඔවුන්ගේ ගුණාංග භාවිතා කරනු ලැබේ. ඒතර වර්තමානයේදී විවිධ කර්මාන්ත සඳහා අපි විවිධ ශුද්ධ ජීවීන් ওই විදිහට භාවිතා කරනවා. හරි ඊළඟට බලන්න දුවේ පුතේ මෙන්න මේ ඔයාලට පෙන්නන ලිස්ට් එක චුට්ටක් මේ ලිස්ට් එකේ අපිට තියෙනවා රසායනික ක්‍රියාවලි වලට වඩා ශුද්ධ ජීවී ක්‍රියාවලි භාවිතයේ ඇති වාසි කියලා පොයින්ට්ස් කීපයක්. හරිද? දැන් මෙන්න මේ කාරණේ තේරුම් ගන්න අපිට මේ පාඩමේ කරන්න තියෙන්නේ එමත් නැත්නම් මේ ශුද්ධ ජීවීන් යොදාගෙන කර්මාන්ත සිදු කරනවා කියන මේ කර්මාන්ත ශුද්ධ ජීව විද්‍යාවේදී අපිට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම තියෙනවා අපිට සාකච්ඡා කරන්න ඇයි ශුද්ධ ජීවීන් කර්මාන්තවලදී යොදා ගන්න එක හොඳ. එමත් නැත්නම් ශුද්ධ ජීවීන් කර්මාන්තවලදී යොදා ගැනීමෙන් අපිට ලැබෙන විශේෂ වාසිය මොකක්ද? සහ ශුද්ධ ජීවීන් පොදුවේ කර්මාන්තයකදී යොදා ගන්නකොට ඒකේ තියෙන මූලික සංකල්පය මොකක්ද කියලා පොඩි කෑල්ලක් තියෙනවා. අපි ඒක ඉස්සෙල්ලා සාකච්ඡා කරනවා. ඊළඟට දෙවෙනි කොටසේදී අපි සාකච්ඡා කරනවා අපිට සිලබස් එකේ දීලා තියෙන නිශ්චිත කර්මාන්ත ටිකක් තියෙනවා. ඒ කර්මාන්තය සඳහා ශුද්ධ ජීවීන් යොදා ගන්න ආකාරය පිළිබඳව අපි ඉගෙන ගන්න අවශ්‍ය. ඒ කියන්නේ යම්කිසි කර්මාන්තයක් කියනවා. ඒ කර්මාන්තය සඳහා දායක කරගන්නා ශුද්ධ ජීවී විශේෂය කවුද? සහ එම ශුද්ධ ජීවී විශේෂය සඳහා යොදාගන්නේ කවර ආකාරයෙන්ද කියන එක අපි කෙටියෙන් සාකච්ඡා කරනවා. හරි එහෙනම් ඉස්සෙල්ලම දුවේ පුතේ අපි සාකච්ඡා කරමු මෙන්න මේ කොටස රසායනික ක්‍රියාවලි වලට වඩා ශුද්ධ ජීවීන් භාවිතා කිරීමෙන් අපිට ලැබෙන වාසි මොනවද කියන එක. මේක බොහෝ දුරට ස්ට්‍රක්චර්ඩ් එකක වගේ අහන්න පුළුවන් කොටසක්. අපෙන් අහන්න පුළුවන් කෙලිම ඔය මාතෘකාවම ප්‍රශ්නයක් බවට පත් කරලා අහන්න පුළුවන්. රසායනික ක්‍රියාවලි වලට වඩා ශුද්ධ ජීවී ක්‍රියාවලි භාවිතයේ ඇති වාසි මොනවාද කියලා ඇහුවොත් මේ තියෙන මුළු ලිස්ට් එකම ලියන්න බැරි වෙන්න පුළුවන්. නමුත් පොයින්ට්ස් කීපයක් හරි ලියා ගන්න 3-4ක්වත් ලියා ගන්න මතක තියෙන්න අවශ්‍යයි. හරි බලන්න පළවෙනි එක අපිට කියනවා ඔවුන්ගේ වර්ධනය සඳහා සරල පෝෂක අවශ්‍යතා ප්‍රමාණවත් වීම. එතකොට අපි දන්නවා ශුද්ධ ජීවීන්ට ඉතා වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්. ඉතා අඩු ජනන කාලයක් තියෙන්නේ. ඒ කියන්නේ ගහනේ ඉක්මනින් දෙගුණ වෙන්න පුළුවන් හැකියාව යාලට තියෙනවා. එතකොට බොහොම සරල පෝෂක විතරක් භාවිතා කරලා එයාලා වර්ධනය වෙන මාධ්‍යයේ එයාලා ඉන්න රෝපිත මාධ්‍යයේ අවට තියෙන සරල පෝෂක වර්ග ටිකක් විතරක් අවශෝෂණය කරගෙන මෙයාලට බොහොම පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. එතකොට ඒක අපිට වාසියක්. විශේෂයෙන් එයාලට සංකීර්ණ ආහාර ලබා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. එයා බොහොම සරල පෝෂක අවශ්‍යතාවයක් තමයි දරන්නේ. එක තේරෙන දෙයක්. දෙවෙනි එක අපිට කියනවා පුළුල් පරාසයක අමුද්‍රව්‍ය පරිවර්තනයට නැත්නම් පරිවෘතියට ඇති හැකියාව. හරිද? ඒ කියන්නේ දුවේ පුතේ ශුද්ධ ජීවීන්ට පුළුවන් විවිධ අමුද්‍රව්‍ය එහෙමත් නැත්නම් අපි එයාලට ලබා දෙන විවිධ උපස්තර අපිට උවමනා වෙන ඵලය බවට පත් කරලා දෙන්න. දැන් උදාහරණයකට හිතුවොත් එහෙම අපි මේ පාඩමේදී ඉදිරියේදී කතා කරන දේවල් වලින් කිව්වොත් එහෙම දැන් උදාහරණයකට ගත්තොත් මධ්‍යසාරීය පාන වර්ග නිෂ්පාදනය කරනකොට ඒ සඳහා යොදා ගන්න ශුද්ධ ජීවියා වෙන යීස්ට් නැත්නම් සැකරොමයිසිස්ට විවිධාකාරයේ අමුද්‍රව්‍ය වර්ග වලින් මේ මධ්‍යසාරීය පාන හදන්න පුළුවන්. සීනි අඩංගු වෙන ඕනෑම උපස්තරයකින් ඒක හදලා දෙන්න පුළුවන්. ඒක සමහර විට පොල් ශාකෙන් ලබා ගන්න ප්ලොයමී යුෂය වෙන්න පුළුවන්. සමහර විට මිදි වල මිදි යුෂය වෙන්න පුළුවන්. සමහර විට වෙනත් පළතුරු වර්ගයක් වෙන්න පුළුවන්. එහෙම විවිධ උපස්තර එයාට පුළුවන් අපිට අවශ්‍ය ප්‍රතිඵලයේ බවට පත් කරලා දෙන්න. තව උදාහරණයක් කිව්වොත් විනාකිරි වගේ නිෂ්පාදනයක් ගත්තම දැන් විනාකිරි හදනකොට ශ්‍රී ලංකාව වගේ රටවල් වල විනාකිරි හදන්න භාවිතා කරන්නේ පොල් ශාකයේ ප්ලොයමී යුෂය. නමුත් යුරෝපීය රටවල් වලට යනකොට ඒ සඳහා යාළු යදා ගන්නවා ඇපල් යුෂ. එතකොට පොල් ශාකයේ ප්ලොයමී යුෂය ගත්තත් ඇපල් ශාකයේ පළ වලින් ඇපල් යුෂ ගත්තත් ශුද්ධ ජීවියට පුළුවන් ඔය අමුද්‍රව්‍ය දෙකම අපිට අවශ්‍ය වෙන ඵලයේ බවට පත් කරලා දෙන්න. එතකොට විවිධ අමුද්‍රව්‍ය ඵල බවට පත් කරන්නට මෙයාලට තියෙන හැකියාව විශේෂයි. ඒක තමයි ඔය දෙවෙනි පොයින්ට් එකේ කියන්නේ. හරි බලන්න තුන්වෙනි පොයින්ට් එක. තුන්වෙනි කේ අපිට කියනවා ලාභදායී අමුද්‍රව්‍ය කාර්මික වශයෙන් වැදගත් අන්තඵල බවට පරිවර්තනය කිරීමේ හැකියාව. සමහර විට අපි
ශුද්‍ර ජීවියෙක් යොදා ගන්න කර්මාන්තයකදී අපි යොදා ගන්න අමුද්‍රව්‍ය අපිට ඇත්තටම වැඩකට නැති අපි අහක දාන දෙයක් වෙන්න පුළුවන්. අපි අහක දාන යම් කිසි දෙයක් ශුද්‍ර ජීවියාට පුළුවන් අපිට ඵලදායී අපිට ප්‍රයෝජනවත් දෙයක් බවට පත් කරලා දෙන්න. උදාහරණයකට කිව්වොත් එහෙම පොල් ගෙඩිය බින්දම අයින් කරලා දාන්න පොල් ගෙඩිය ඇතුලේ තියෙන වතුර ටිකෙන් විනාකිරි හදන්න පුළුවන්. එතකොට ඒ අපි ඉවත දාන ඒ දේ අපිට ප්‍රයෝජනවත් දෙයක් බවට පත් කරලා දෙන්න ශුද්ධ ජීවියට පුළුවන්. නැත්තම් ඉවත දාන පොල් ලෙලි කොටස ඒක පල් කිරීමට ලක් කරාම ඒකේ තියෙන කෙඳි වෙන් වුණාම ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය නිසා කෙඳි වෙන් වුණාම ඒක අපි මේ පාඩමේදී කතා කරනවා ඉදිරියේදී එහෙම වෙන් වුණාම ඒකෙන් අපිට ප්‍රයෝජනවත් කොහු ආශ්‍රිත නිෂ්පාදනයක් හදාගන්න පුළුවන්. එතකොට ඒ සියල්ල තීරණය වෙන්නේ ශුද්ධ ජීවියාගේ හැකියාව මත අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් ලාභදායී අමුද්‍රව්‍ය එයාලට පුළුවන් ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පරිවර්තනය කරන්න. හරි. හතරවෙනි එක බලන්න ඉහළ වර්ධන වේගය නිසා කෙටි කාලයක් තුල අමුද්‍රව්‍ය අන්තඵල බවට පත් කළ හැකිය. හරි. මම හිතන්නේ ඒ කාරණේ ඔයාලට පැහැදිලි මම දැන් කියලා දුන්නා. ශුද්ධ ජීවීන්ගේ පරිවෘතික ශීඝ්‍රතාවය ඉතා අධික නිසා අපි පළවෙනිම වීඩියෝ එකේදී සාකච්ඡා කළා ඇයි ශුද්ධ ජීවීන්ගේ පරිවෘතික ශීඝ්‍රතාවය වැඩි කියන එක. ඒ අධික පරිවෘත්තීය ශීඝ්‍රතාවයේ තියෙන ශුද්ධ ජීවීන් මොකද කරන්නේ? ඉහළ වේගයකින් වර්ධනය වෙලා ඉතා කෙටි කාලයක් ඇතුළත අර අමුද්‍රව්‍ය ටික අන්තඵල බවට පත් කරලා අපිට දෙන එක නිසා ඉතා ඉක්මනින් අපිට අවශ්‍ය අන්තඵලය හදාගන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ අනිත් එක අපිට පුළුවන් ඊළඟ කාරණේ එක තමයි කියන්නේ අපේක්ෂිත අන්තඵල ලබා ගැනීම සඳහා අපේක්ෂිත අන්තඵල කියලා කියන්නේ අපිට උවමනා වෙන අන්තඵල ලබා ගැනීම සඳහා මොකද කරන්න පුළුවන්? ඔවුන්ගේ වර්ධන තත්ත්ව පාලනය කළ හැකිය. ඔවුන්ගේ වර්ධන තත්ත්ව පාලනය කළ හැකිය. හරි. ඒ කියන්නේ මෙහෙමයි. මම උදාහරණයකට කියන්නම්. ඔයාලා දන්නවා මේක දැනටත් දන්න දෙයක් නිසා මම ඒක උදාහරණයකට ගන්නේ. ඔයාලා දන්නවා පැසීමේ ක්‍රියාවලිය සිද්ධ වෙලා තමයි එතනෝල් නැත්නම් ඔය මධ්‍යසාරීය පාන නිෂ්පාදනය වෙන්නේ. එතකොට මධ්‍යසාරීය පාන නිෂ්පාදනය වෙන්න නම් සැකරොමයිසිස් නැත්නම් යීස්ට් කියන ශුද්ධ ජීවියා නිර්වායු ශ්වසනය කරන්න ඕන. මේ පාඩමේ මුලදී අපි ඉගෙන ගනිපු විදියට සැකරොමයිසිස් නැත්නම් යීස්ට් කියලා කියන්නේ වෛකල්පික නිර්වායු ශුද්ධ ජීවියෙක්. එයා සාමාන්‍යයෙන් කරන්නේ වායු ශ්වසනය, නමුත් අවශ්‍ය නම් නිර්වායු ශ්වසනය කරන්නත් පුළුවන් කෙනෙක්. එතකොට දැන් මෙතෙන්දී අපි කරන්නේ මේ පැසීමේ ක්‍රියාවලිය කරගන්න ඕනුනාම මොනවා හරි සීනි සහිත උපස්තරයක් පැසීමට ලක් කළා මධ්‍යසාරය හදාගන්න අපිට උවමනා වුණාම අපි කරන්නේ එතෙන්ට සැකරොමයිසිස් දාලා අපි පවත්ව ගන්න හැම වෙලේම නිර්වායු තත්ත්වය. මොකද නිර්වායු තත්ත්වය යටතේ තමයි එයා නිර්වායු ශ්වසනය කරලා පැසීම කරලා මධ්‍යසාර හදන්නේ. ඒතර එතෙන්දී අපි කරලා තියෙන්නේ අපිට උවමනා ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වෙන විදියට අපිට උවමනා වෙන ප්‍රතිඵලය ලැබෙන විදියට ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන තත්ත්වය අපි වෙනස් කරලා. ඒතර ඒක වායු ශ්වසනය වුණා නම් අපිට එතනෝල් ලැබෙන්නේ නැහැ. වායු ශ්වසනය වුණා නම් එතනෝල් ලැබෙන්නේ නැහැ. හැබැයි අපිට උවමනා වෙන එතනෝල් හදාගන්න පුළුවන් වෙන විදියට අපි මොකද කරන්නේ? යාගේ වර්ධන තත්ත්වය පාලනය කරනවා. මම මේ හැම එකම ඔයාලට උදාහරණයකින් පැහැදිලි කරන්නේ මේ පොයින්ට් එක මතක තියාගන්න. ඒ පොයින්ට් එකට අල්ලලා ඒ උදාහරණයම කටපාඩම් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? ඔය රිසෝස් එකේ තියෙන ලිස්ට් එක මතක තියාගත්තම ලිස්ට් එකේ තියෙන පොයින්ට්ස් ටික ගැන අදහසක් තිබුණම ප්‍රමාණවත්. හරි. බලන්න දුවේ පුතේ ඊළඟ පොයින්ට් එක. ඊළඟට අපිට කියනවා සාම්ප්‍රදායික කාර්මික ක්‍රම හා සංසන්දනය කරන විට ඔවුන් අඩු උෂ්ණත්ව, ශක්තිය සහ පීඩන යටතේ ප්‍රතික්‍රියා සිදු කිරීම. හරිද? සාම්ප්‍රදායික කාර්මික ක්‍රම කියන එකට හොඳම උදාහරණය තමයි ඔයාලා කෙමිස්ට්‍රි වල එමත් නැත්නම් රසායන විද්‍යාව විෂය නිර්දේශයේ අන්තිමට ඔයාලා ඉගෙන ගන්නවා කර්මාන්ත රසායනය නැත්නම් කාර්මික රසායනය කියලා කොටසක්. සමහර දරුවෝ මේ වෙනකොටත් ඉගෙනගෙන ඇති, සමහර විට ඉදිරියේදී ඉගෙන ගනීවි. එතකොට මේ කර්මාන්ත රසායනයේදී එමත් නැත්නම් ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි වලදී අපි ඉගෙන ගන්නවා විවිධාකාරයේ අන්තඵල වර්ග අපිට හදාගන්න අපිට කොහොමද රසායනික ක්‍රම භාවිතා කරන්න පුළුවන් කියන එක. මේ වගේ රසායනික ක්‍රම ගත්තම දුවේ පුතේ රසායනික ක්‍රම බහුතරයක් ගොඩක් වෙලාවට ඉතා ඉහළ උෂ්ණත්වය සහ ඉතා ඉහළ පීඩන තත්ත්වය යටතේ සිදුවෙන රසායනික ප්‍රතික්‍රියා. ඔයාලා දන්නව නම් ඒකක අධ්‍යයනය කරලා තියෙනවා නම් ඔයාලට මතක් කරගන්න පුළුවන් විවිධාකාරයේ ඔය වගේ ඔය අපි කතා කරන විදිහේ විවිධ ආකාරයේ සංයෝග නැත්නම් විවිධාකාරයේ සංඝටක විවිධාකාරයේ නිෂ්පාදන
රසායනික ක්‍රමවලින් කරනකොට අපි කෙමිස්ට්‍රි වලදී ඒව මතක තියාගන්නවා. ඉතා ඉහළ උෂ්ණත්ව සහ පීඩන තත්ත්ව ඒ සඳහා අවශ්‍යයි. ඉතින් ඒවා ඒ උෂ්ණත්වයේ ඉහළ තත්ත්වයක පවත්ව ගන්න, පීඩනයේ ඉහළ තත්ත්වයක පවත්ව ගන්න ඒකට ලොකු තාක්ෂණයක් අවශ්‍යයි, උපකරණ අවශ්‍යයි. ඒ සඳහා ශක්තිය වැය වෙනවා. ඒක නිසා ඒක ටිකක් අමාරුයි. නමුත් ශුද්ධ ජීවීන් භාවිතා කරලා කරන රසායනික ක්‍රියාවලිවලදී එහෙමත් නැත්නම් කරන කර්මාන්තවලදී එහෙම ප්‍රශ්නයක් නැහැ. යාළ සාමාන්‍ය උෂ්ණත්ව තත්ත්වය යටතේ වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඒක නිසා ඒ සාම්ප්‍රදායික රසායනික ක්‍රමයකට මොනවා හරි නිෂ්පාදනයක් කරනවට වඩා ගොඩක් පහසුවෙන් අපිට පුළුවන් ශුද්ධ ජීවීන් ලවා ඒ වැඩේ කරගන්න. ඒකයි ওই පොයින්ට් එක. හරි. ඊට පස්සේ එක බලන්න සාම්ප්‍රදායික කර්මාන්ත හා සංසන්දනය කරන විට ඔවුන් ලබා දෙන ඉහළ අස්වැන්න සුවිශේෂීභාවයෙන් සහ ප්‍රමාණයෙන් ඉහළය. ඒක නම් කියවමක් තේරෙනවානේ. ඒ කියන්නේ ශුද්ධ ජීවීන්ට තියෙන හැකියාව ගොඩක් වැඩි යම්කිසි කාර්මික නිෂ්පාදනයක් වේගයෙන් හදලා දෙන්න. එතකොට සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා වේගයෙන් වඩා විශාල අස්වැන්නක් ලබා දෙන්න ශුද්ධ ජීවීන්ට හැකියාව තියෙනවා. ඒක විස්තර කරන්න දෙයක් නැහැ. තේරෙන සරල දෙයක්. බලන්න දීපතේ අන්තිම වාසිය අන්තිම පොයින්ට් එක ඉහළ කාර්යක්ෂමතාවයකින් බලාපොරොත්තු වන උසස් තත්ත්වයේ ඉහළ අස්වැන්නක් සහ ගුණාත්මයන් ලබා ගැනීම සඳහා ශුද්ධ ජීවීන් ප්‍රවේණික වෙනස්කම් වලට භාජනය කළ හැක. ඒ කියන්නේ ඔයාලා දැන් දන්නවා අණුක ජීව විද්‍යාවේ නැත්නම් මොලකියුලර් බයොලොජි වල දියුණුවත් එක්ක ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයෙන් රිකොම්බිනන්ට් DNA ටෙක්නොලොජි වලින් අපිට පුළුවන් යම්කිසි ජීවියෙකුගේ යම්කිසි ශුද්ධ ජීවියෙකුගේ ගෙනෝමය වෙනස් කරන්න. ගෙනෝමය වෙනස් කරනවා කියලා කියන්නේ එයාගේ තියෙන DNA අපිට පුළුවන් අපිට උවමනා විදියට වෙනස් කරන්න. එයාගේ යම්කිසි පරිවෘතික ක්‍රියාවක් සිද්ධ වෙන ආකාරයට අපිට මැදිහත් වෙන්න පුළුවන්. එතකොට එයාලා යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක් කරලා යම්කිසි ප්‍රතිඵලයක් හදන විදිය අපිට උවමනා විදියට දැන් වෙනස් කරන්න පුළුවන්. එතකොට විද්‍යාඥයන්ට හැකියාව තියෙනවා යම්කිසි ශුද්ධ ජීවියෙකුගේ DNA ටික අරගෙන ඒ DNA වල අපිට ඕන නැති කොටස් කපලා අයින් කරලා අපිට උවමනා ලක්ෂණ එතෙන්ට දාන්න. අපි මේ පාඩමේදීත් ඒ වගේ ඒවා ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඒකට ඔය වගේ ක්‍රමවලින් අපිට උවමනා විදිහේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන විදියට ශුද්ධ ජීවීන්ව ප්‍රවේණිකව විකරණය කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඔය ලිස්ට් එකේ තිබුණ දේවල් ටිකෙන් මේ ලිස්ට් එක බැලුවොත් මෙතන තියෙනවා දුවපිටේ ඔයාලට පේනවා ඇති පොයින්ට්ස් 8ක්. ඔක්කොම තියෙනවා පොයින්ට්ස් 8ක්. මේ පොයින්ට්ස් 8න් 4ක් 5ක්වත් ඔයාලා මතක තියාගන්න ස්ට්‍රක්චර්ඩ් පේපර් එකක ඇහුවොත් එහෙම රසායනික ක්‍රියාවලි භාවිතා කරනවට වඩා කර්මාන්තවලදී ශුද්ධ ජීවීන් භාවිතා කිරීමෙන් තියෙන වාසි මොනවද කියලා අන්න එතෙන්දී ඒ පිළිතුර ගොනු කරගන්න පුළුවන් වෙන්න අවශ්‍යයි. හරි. එතකොට දුවපිටේ අපි ඊළඟට කතා කරන දේ තමයි ශුද්ධ ජීවීන් කර්මාන්තවලදී යොදා ගැනීමේදී එහෙමත් නැත්නම් කර්මාන්ත ශුද්ධ ජීව විද්‍යාවේදී අපි භාවිතා කරන මූලික මූලධර්ම 4ක් තියෙනවා. මූලික මූලධර්ම 4ක්. ඒ කියන්නේ මෙහෙමයි අන්තඵලයක් සෑදීම සඳහා අපේ මොකක් හරි නිෂ්පාදනයක් සෑදීම සඳහා අපිට ශුද්ධ ජීවීන් පරිවෘතීයව යොදා ගන්න පුළුවන් මූලික ආකාර නැත්නම් මූලධර්ම 4ක් තියෙනවා. පළවෙනි එක තමයි දුවේ පුතේ අපිට අපේ නිෂ්පාදනය විදියට අපේ ප්‍රොඩක්ට් එක නැත්නම් අපි හදන අන්තඵලයේ විදියට කෙලින්ම ශුද්ධ ජීවී සෛල යොදා ගන්න පුළුවන්. එතකොට අපේ නිෂ්පාදනය තමයි අපේ කර්මාන්තයේ අවසානයේ අපිට ලැබෙන ප්‍රතිඵලය වෙන්නේ අපි විසින් වගා කරපු යම්කිසි ශුද්ධ ජීවී සෛලයක්. මේකට හොඳම උදාහරණය තමයි අපි කතා කරන ඒවායින් තනි සෛල ප්‍රෝටීන. තනි සෛල ප්‍රෝටීන නැත්නම් සිංගල් සෙල්ස් ප්‍රෝටීන්ස් කියලා කියන්නේ දුවේ පුතේ. දැන් ආහාරවලට අපි ගන්න ප්‍රධාන ආහාරවලට අමතරව අපි කන ප්‍රධාන ආහාර වේල් වලට අමතරව අමතර ආහාරයක් විදියට නැත්නම් අපි කියනවා ආහාර පරිපූරකයක් විදියට එකතු කරගන්න පුළුවන් ආහාර තියෙනවා. මේවා හදලා තියෙන්නේ යම් යම් ශුද්ධ ජීවී ආකාර ඒකසෛලික යම් යම් ශුද්ධ ජීවී ආකාර අරගෙන එයාලගේ තියෙන දේහය හදන්න දායක වෙන සෛලය තමයි අපි ආහාරයට ගන්න. එතකොට මේ වගේ සෛල විශාල ප්‍රමාණයක් අරගත්තම අපිට ආහාරයට ගන්න පුළුවන් ප්‍රමාණවත් ප්‍රමාණය නැත්නම් ප්‍රමාණවත් ආහාර කොටසක් අපිට ලබා ගන්න පුළුවන්. අපි පාඩමේ ඉස්සරහදී බලනවා ඒක. එතකොට ශුද්ධ ජීවී සෛල යොදා ගැනීම තමයි පළවෙනි මූලධර්මය. හරිද? මේකේ පේන විදිහට රිසෝස් එකෙත් අපිට කියනවා අන්තඵල සෑදීම සඳහා ශුද්ධ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලීන්හි මූලික මූලධර්ම.
පළවෙනි එක අපිට කියන්නේ අන්තඵල ලෙස ශුද්ධජීවී සෛල යොදා ගැනීම. උදාහරණයකට අපි කියනවා තනි සෛල ප්‍රෝටීන්. ඒතර තනි සෛල ප්‍රෝටීන් අපි ආහාරයට ගන්නකොට අපේ ඒ ආහාරයට ගන්න ප්‍රොඩක්ට් එක වෙන්නේ අන්තඵලය වෙන්නේ ශුද්ධජීවී සෛලය. දෙවෙනි එක තමයි දුවේ පුතේ ශුද්ධජීවීන්ගේ පරිවෘත්තීය ඵල අපි යොදා ගන්න එක. කර්මාන්තයේ ප්‍රතිඵලයේ විදියට ශුද්ධජීවීන්ගේ පරිවෘත්තීය ඵල යොදා ගන්න එක. හරිද? ඒ කියන්නේ අන්තඵලයේ විදියට ශුද්ධජීවියාගේ පරිවෘත්තීය ක්‍රියාවකදී නිපද වෙන අන්තඵලයක් යොදා ගැනීම තමයි දෙවෙනි පොයින්ට් එක වෙන්නේ. මේකෙදි වෙන්නේ ශුද්ධජීවියා ජීවත් වෙනකොට ශුද්ධජීවියා පරිවෘත්තිකව ජීවත් වෙනකොට පරිවෘත්තීය කරමින් ජීවත් වෙනකොට එයාගේ දේහයෙන් හැදෙන යම් යම් පරිවෘත්තික ද්‍රව්‍ය තියෙනවනේ. ආන්නේ හැදෙන පරිවෘත්තික ද්‍රව්‍ය අපි භාවිතා කරනවා අපේ අන්තඵලයේ නැත්නම් කර්මාන්තයේ අන්තඵලයේ විදියට. හරිද? මේකේ ඇත්තටම වර්ග දෙකක් තියෙනවා. පරිවෘත්තීය ඵල යොදා ගැනීමේ වර්ග දෙකක් තියෙනවා. සමහර ඒවාට අපිට කියන්න පුළුවන් ප්‍රාථමික පරිවෘත්තික අන්තඵල, සමහර ඒවා ද්විතීක පරිවෘත්තික අන්තඵල. ඒ කියන්නේ මෙහෙමයි. ඒ වෙනස මෙහෙම තේරුම් ගන්න. දැන් යම්කිසි ශුද්ධජීවියෙක් ශ්වසනය කරනකොට අපි හිතමු යම්කිසි ශුද්ධජීවියෙක් ඉන්නවා. එයා නිර්වායු ශ්වසනය සිදු කරනවා. එතකොට ශ්වසනය කියලා කියන්නේ යාගේ දේහයේ පැවැත්ම සඳහා සිදුවිය යුතු අත්‍යවශ්‍ය ක්‍රියාවලියක්. ශ්වසනය කියලා අපි හඳුන්වන අත්‍යවශ්‍ය ක්‍රියාවලිය සිදු වෙනකොට ඒකේ ප්‍රතිඵලයක් විදියට හැදෙනවා නම් නිර්වායු ශ්වසනය වෙනකොට හැදෙනවා නම් මධ්‍යසාර, ඒ මධ්‍යසාර අපි භාවිතා කරනවා නම් කර්මාන්තය සඳහා අන්න ඒක අපි හඳුන්වනවා ප්‍රාථමික පරිවෘත්තීය ඵලයක් විදියට. ප්‍රාථමික පරිවෘත්තීය ඵලවල ලක්ෂණය තමයි දුවේ පුතේ ශුද්ධජීවියාගේ සාමාන්‍ය පැවැත්ම සඳහා එයා කරන යම්කිසි පරිවෘත්තීයක ක්‍රියාවලියක ප්‍රතිඵලයේ විදියට එයා කරන යම්කිසි පරිවෘත්තීය ක්‍රියාවක ප්‍රතිඵලයේ විදියට හැදෙන දෙයක්. හොඳම උදාහරණය තමයි සමහර ශුද්ධජීවීන්ගේ නිර්වායු ශ්වසනයේදී ඵලයක් විදියට හැදෙන එතනෝල් නැත්නම් මධ්‍යසාර. ඒක ප්‍රාථමික පරිවෘත්තීය ඵලයක්. තව උදාහරණයක් අපිට ගන්න පුළුවන් සමහර වෙලාවට අපි යොදා ගන්නවා ශුද්ධජීවීන් විසින් හදන දේවල් විදියට ප්‍රතිජීවක. එතකොට ප්‍රතිජීවක කියලා ඔයාලා දන්නවා ප්‍රතිජීවක ගැන අපි කලින් වීඩියෝ එකේදී මේක ගැන සාකච්ඡා කරා. ප්‍රතිජීවක නැත්නම් ඇන්ටිබයොටික්ස් කියන ඒවත් ශුද්ධජීවීන් විසින් අපිට හදලා දෙන දෙයක්. එතකොට ශුද්ධජීවීන්ගේ ප්‍රතිජීවක නිෂ්පාදනය සිද්ධ වෙන්නේ නැත්නම් ප්‍රතිජීවක හැදෙන්නේ කොහොමද? ශුද්ධජීවියා තමන්ගේ දේහයේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් ශුද්ධජීවීන් විසින් තමන්ට හානි වෙන එක වළක්ව ගන්න එයා දේහයේ හදනවා ද්විතීක පරිවෘත්තිජ ද්‍රව්‍යයක් විදියට ප්‍රතිජීවක. ඒක අර ශ්වසනය වගේ පැවැත්ම සඳහා හැම වෙලේම සිද්ධ වෙන්න ඕන අත්‍යවශ්‍ය ක්‍රියාවක් නෙමෙයි. නමුත් අපි විසින් ඒ ශුද්ධජීවියාව උත්තේජනය කළොත් එහෙම අපිට ද්විතීක පරිවෘත්තීය ඵලයක් විදියට හදාගන්න පුළුවන් දෙයක් තමයි ප්‍රතිජීවක කියලා කියන්නේ. හරි, එහෙනම් මතක තියාගන්න දෙවෙනි පොයින්ට් එක තමයි පරිවෘත්තීය ඵල. ඒ කියන්නේ ශුද්ධජීවියාගේ දේහයේ සිද්ධ වෙන පරිවෘත්තික ක්‍රියාවක ප්‍රතිඵලයේ විදියට හැදෙන දෙයක් අපි භාවිතා කරනවා අපේ රසායනික නැත්නම් අපේ කර්මාන්තයේ අන්තඵලයේ විදියට. සමහර විට ඒවා ප්‍රාථමික පරිවෘත්තීය ඵල වෙන්න පුළුවන් මධ්‍යසාර නිෂ්පාදනයේදී වගේ. සමහර විට ඒවා ද්විතීක පරිවෘත්තීය ඵල වෙන්න පුළුවන්. උදාහරණයකට අපිට කියන්න පුළුවන් ප්‍රතිජීවක නිෂ්පාදනය. හරි, තුන්වෙනි එක තමයි පරිවෘත්තීය ක්‍රියාවලිය. දැන් ඔයාලට සමහරට මේ දෙක අතරේ සමානකමක් පේනවා ඇති. දෙවෙනි එක කිව්වේ පරිවෘත්තීය ඵල, තුන්වෙනි එක කිව්වේ පරිවෘත්තීය ක්‍රියාවලිය. දෙක අතරේ නිකන් පොඩි සමානකමක් වගේ පේනවා ඇති. ඒ දෙකේ වෙනස තමයි දුවේ පුතේ මෙන්න මේක. පරිවෘත්තීය ඵලයක් යොදා ගන්නවා කියන එකේදී සිද්ධ වෙන්නේ ඒ ශුද්ධජීවියා තනියෙන් කරන පරිවෘත්තීය ක්‍රියාවකින් හැදෙන අන්තඵලය අපි කෙලින්ම යොදා ගන්නවා අපේ නිෂ්පාදනයේ විදියට. පරිවෘත්තීය ක්‍රියාවලිය යොදා ගන්නකොට සිද්ධ වෙන්නේ අපි විසින් ශුද්ධජීවියාට ලබා දෙන උපස්තරයක් නැත්නම් අපි විසින් ශුද්ධජීවියාට ලබා දෙන අමුද්‍රව්‍යයක් ශුද්ධජීවියා වෙනත් ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කරනවා. අපි ශුද්ධජීවියට දෙයක් දෙනවා, දුන්නම එයා ඒක මත පරිවෘත්තීය කරනකොට ඒක වෙනත් දෙයක් බවට පරිවර්තනය වෙනවා. හරිද? එතකොට සමහර විට ඒක ජීවියාගේ දේහය තුල සංශ්ලේෂණය වෙන දෙයක් නෙමෙයි. ඔක තමයි වෙනස.
පරිවෘත්තීය ඵල විදියට යොදා ගන්න ඒවා ගත්තම ඒක ජීවියාගේ දේහය ඇතුලේ සංශ්ලේෂණය වෙන දෙයක්. හරි මම කියන කාරණේ පැහැදිලිනේ. ඒක ජීවියාගේ දේහය ඇතුලේ. දැන් එතනෝල් හැදෙන්නේ ජීවියාගේ දේහය ඇතුලේ සංශ්ලේෂණය වෙන දෙයක්. නමුත් දැන් උදාහරණයකට හිතන්න මම ඔයාලට සරල උදාහරණයක් කියන්නම්. පොල්ලෙල්ලක් අරගෙන ඒ පොල්ලෙල්ල පල් වෙන්න දැම්මම සිද්ධ වෙන්නේ ඒ පොල්ලෙල්ලේ තියෙන කෙඳි. ඔයාලා දන්නවා දෘඩස්තර තන්තු තියෙනවනේ ඔකේ. ඒ තියෙන දෘඩස්තර තන්තු එකට බැඳලා තියාගෙන ඉන්න සෛල බිත්ති ද්‍රව්‍ය. එහෙමත් නැත්නම් ඒ පටකය එකට එකතු කරලා තියාගෙන ඉන්න පූරකය දිය කරනවා ශුද්ධ ජීවීන් විසින්. ඒක තමයි යාගේ පරිවෘත්තීය ක්‍රියාවලිය. දැන් පැහැදිලි වෙනවන්නේ. අපි දෙන අමුද්‍රව්‍ය තමයි පොල්ලෙලි. ඒක මත ශුද්ධ ජීවියා විසින් කරන ක්‍රියාවලිය තමයි ඒකේ තියෙන අර දෘඩස්තර තන්තු එකට සම්බන්ධ කරන ද්‍රව්‍ය බිඳ හෙලීම. එතකොට ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලයේ විදිහට අපිට අවසානයේ අර කෙඳි ටික වෙන් වෙලා ලැබෙනවා. එකෙන් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවා ඇති එතන තිබුණ කෙඳි ටික ශුද්ධ ජීවියා විසින් එයාගේ ඇඟ ඇතුලේ සංශ්ලේෂණය කරපු දෙයක් නෙමෙයිනේ. එතෙන්දී යා කරන්නේ අපි දීපු අමුද්‍රව්‍යය මත එයාගේ ක්‍රියාවලිය කරන එක. එයාගේ පරිවෘතික ක්‍රියාවලිය කරන එක. කලාම අපිට ලැබෙනවා අර අපිට අවශ්‍ය දේ. හරි. ඊළඟට ප්‍රවේණිකව විකරණය. හරි. ප්‍රවේණිකව විකරණය කිව්වම අන්තිම එක ගත්තම මේකෙදි වෙන්නේ දුවේ පුතේ ප්‍රවේණික විකරණයේදී සිද්ධ වෙන්නේ අන්තඵල ලබා ගැනීම සඳහා. හරිද? අපිට අවශ්‍ය වෙන මොකක් හරි අන්තඵලයක් ලබා ගැනීම සඳහා ප්‍රවේණිකව වෙනස් කරපු ප්‍රවේණිකව විකරණය කරපු ශුද්ධ ජීවීන් යොදා ගැනීමක්. ඒ කියන්නේ අර මං කලින් ඔයාලට කියලා දුන්නා වගේ ශුද්ධ ජීවියාගේ DNA වෙනස් කරලා ශුද්ධ ජීවියාගේ ගෙනෝමය වෙනස් කරලා වෙනස් ගෙනෝමයක් සහිත ශුද්ධ ජීවියෙක් බවට පත් කිරීම. විවිධ එන්සයිම වර්ග හදනකොට ඔය අපි ඉස්සරහදී ඉගෙන ගන්නවා ඇස්පර්ජිලස් නයිජර් වගේ අය ගත්තම එයාලා ඇමයිලේස් වගේ එන්සයිම නිපදවන්න පුළුවන් වෙන විදියට අපි ප්‍රවේණිකව වෙනස් කරනවා. ඊළඟට ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කරානේ එන්නත් ගැන. එතෙන්දී අපි සාකච්ඡා කරා ඔයාලට මතක ඇති හෙපටයිටිස් B එන්නත ගැන. උපේකක එන්නතක් විදියට කතා කරේ. ඒ උපේකක එන්නත් නිපදවනකොට ඒ සඳහා ප්‍රවේණිකව විකරණය කරපු ශුද්ධ ජීවීන් යොදා ගන්නවා. ඊළඟට සමහර හෝමෝන හදනකොට ඉන්සියුලින් වගේ සමහර හෝමෝන හදනකොට මේක යොදා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයාලට තේරෙනවා ඇති පරිවෘත්තීය ක්‍රියාවලිය යොදා ගන්නවා කියනකොට සිද්ධ වෙන්නේ අන්තඵලයේ විදියට ශුද්ධ ජීවියාගේ පරිවෘත්තික ක්‍රියාවලිය යොදා ගන්න එක. ඔය බැර මූලද්‍රව්‍ය බැර ලෝහ අයින් කරන්න උවමනා තැනකදී ලෝහ නිස්සාරණය කරන්නේ වයිදී අපි මේකදී කතා කරනවා කෙඳි නිෂ්පාදනයේදී වගේ දේවල් වලදී. ප්‍රවේණිකව විකරණය කරන ලද ශුද්ධ ජීවීන් භාවිතයේදී වෙන්නේ ඔරිජිනල් ඉන්න ශුද්ධ ජීවියා ගන්නවා වෙනුවට අපිට උවමනා විදියට ඒ ශුද්ධ ජීවියාව වෙනස් කරගන්න එක. මෙන්න මේ පොයින්ට්ස් දෙකයි දුවේ පුතේ පැටලෙන්නේ මේ දෙක හොඳට මතක තියාගන්න. මේ දෙක මං හිතන්නේ පැටලෙන්නේ නැහැ. නේ ශුද්ධ ජීවී සෛල යොදා ගැනීම කියන එක තේරෙනවා. එතකොට ශුද්ධ ජීවියෙක්ව වගා කරලා එයාගේ සෛල ගාන වැඩි කරගෙන ඒ සෛල අපි ප්‍රයෝජනයට ගන්නවා නම් එතකොට කෙලින්ම මේක ශුද්ධ ජීවී සෛල යොදා ගැනීම. ඉන්න ශුද්ධ ජීවියාගේ ගෙනෝමය වෙනස් කරලා වෙනස් ශුද්ධ ජීවී ගෙනෝමයක් හදාගෙන භාවිතයට ගන්නවා නම් ඒක ප්‍රවේණිකව විකරණය කිරීම. ඒකත් බොහොම ලේසියෙන් තේරෙනවා. ඔයාලා ආයාසයෙන් මතක තියාගන්න ඕන තේරුම් ගන්න ඕන දෙක තමයි පරිවෘත්තීය ඵල යොදා ගැනීම සහ පරිවෘත්තීය ක්‍රියාවලිය යොදා ගැනීම කියන එක. පරිවෘත්තීය ඵල යොදා ගන්න එකට උදාහරණ විදියට මතක තියාගන්න මධ්‍යසාරීය පාන නිෂ්පාදනය සහ ප්‍රතිජීවක නිෂ්පාදනය ඒ දෙකම ශුද්ධ ජීවියාගේ පරිවෘත්තියේදී එයාගේ දේහය තුල සංශ්ලේෂණය වෙන ද්‍රව්‍ය අපි දෙන උපස්තරයක් අපිට අවශ්‍ය ප්‍රතිඵලයේ බවට පරිවර්තනය කරන්න ශුද්ධ ජීවියාගේ පරිවෘත්තීය ක්‍රියාවලිය යොදා ගැනීමයි තුන්වෙනි ආකාරයේදී සිද්ධ වෙන්නේ. උදාහරණ වලට අපිට කියන්න පුළුවන් බැර ලෝහ ඉවත් කිරීම නැත්නම් බැර මූලද්‍රව්‍ය ප්‍රතිකර්මණය කියලා ඔකට අපි ඉස්සරහදී ඒක ඉගෙන ගන්නවා. ඊළඟට ලෝහ නිස්සාරණය කිරීමේදී ඒ වගේම අර හොඳටම තේරෙන උදාහරණය කෙඳි වර්ග නිෂ්පාදනයේදී ඒ ක්‍රමය යොදා ගන්න පුළුවන්. හරි එහෙනම් පැහැදිලි මෙන්න මූලධර්ම 4 රිසෝස් එකේ මේ විදියට පෙන්නනවා අන්තඵල සෑදීම සඳහා ශුද්ධ ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලීන්හි මූලික මූලධර්ම කියලා. පළවෙනි එක අන්තඵල, දෙවෙනි එක පරිවෘත්තීය ඵල, තුන්වෙනි එක පරිවෘත්තීය ක්‍රියාවලි, හතරවෙනි එක අන්තඵල ලබා ගන්න ප්‍රවේණිකව විකරණය කරපු ශුද්ධ ජීවීන් යොදා ගන්න එක. එහෙනම් ඔය පොයින්ට්ස් 4 මතක තියාගන්න. ඒක තමයි ඔය කොටසෙන් ඔයාලා මනසේ රඳව ගන්න අවශ්‍ය වෙන දේ. හරි. එතකොට දුවේ පුතේ මේ කියපු කරුණු ටිකත් එක්ක ඔයාලට තේරෙනවා
කර්මාන්ත ශුද්‍ර ජීව විද්‍යාව කියලා අපි හඳුන්වන්නේ ශුද්‍ර ජීවීන් සහ ඔවුන්ගේ පරිවෘතික ක්‍රියාවලි භාවිතයෙන් වාණිජමය වටිනාකමක් තියෙන වාණිජමය වැදගත්කමක් තියෙන නිෂ්පාදන මහා පරිමාණයෙන් සිදු කිරීම. ඔය අර්ථ දැක්වීම මතක තියාගන්න. රිසෝස් එකේ මෙහෙම තියෙනවා. කර්මාන්ත ශුද්ධ ජීව විද්‍යාව යනු ශුද්ධ ජීවීන් සහ උන්ගේ පරිවෘතීය ක්‍රියාවලි භාවිතයෙන් වාණිජමය වැදගත් නිෂ්පාදන මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමයි. හරිද? ඒක ඔයාලගේ රිසෝස් එකේ highlight කරලා තියාගන්න. අර්ථ දැක්වීම අපෙන් අහන්න පුළුවන් කර්මාන්ත ශුද්ධ ජීව විද්‍යාව යනු කුමක්ද කියලා. හරිද? එතකොට නූතනයේදී අද කාලයේදී වර්තමානයේදී ශුද්ධ ජීව විද්‍යාවේ සිද්ධ වෙලා තියෙන දියුණුවත් එක්ක තාක්ෂණික දියුණුවත් එක්ක ඒ වගේම බයෝටෙක්නොලොජි වල ඒ කියන්නේ ජෛව තාක්ෂණික දියුණුවත් එක්ක කාර්මික ශුද්ධ ජීව විද්‍යාව කියලා කියන්නේ තාම පුළුල් විශේෂ ක්ෂේත්‍රයක්. විවිධ කර්මාන්ත සඳහා විවිධ බැක්ටීරියා, දිලීර, ඇල්ගී, වෛරස පවා අපි භාවිතා කරනවා. වෛරස පවා මොකද සමහර එන්නත් වර්ග නිපදවන්න කර්මාන්තයක් විදිහට එන්නත් නිපදවීම කියන්නේ කර්මාන්තයක්. ඒ සඳහා වෛරස පවා භාවිතා කරනවා. ඇල්ගි වර්ග, දිලීර වර්ග, බැක්ටීරියා වර්ග භාවිතා වෙනවා විවිධ කර්මාන්ත සඳහා. එතකොට මේ ක්‍රියාවලියක් ගත්තම ශුද්ධ ජීවියෙක් විසින් කරන කර්මාන්තයක් ගත්තම මේවා ඔක්කොම පරිවෘතීය ක්‍රියා. එතකොට ඔයාලා දන්නවා පරිවෘතීය ක්‍රියාවක් කිව්වම සමහර විට ඒක සංවෘතීය ප්‍රතික්‍රියාවක් වෙන්නත් පුළුවන්. සමහර විට අපවෘතීය ප්‍රතික්‍රියාවක් වෙන්නත් පුළුවන්. ශක්තිය නිදහස් කරමින් සිද්ධ වෙන අපවෘතීය ප්‍රතික්‍රියාවක් වෙන්නත් පුළුවන්. ශක්තිය උපයෝගී කරගනිමින් සිදුවෙන සංවෘතීය ප්‍රතික්‍රියාවක් වෙන්නත් පුළුවන්. හරිද? එතකොට ඔය වගේ සංවෘතීය අපවෘතීය ප්‍රතික්‍රියා කරන, ඒ කියන්නේ පරිවෘතීය කරන පුංචි රසායනික කර්මාන්ත ශාලා, පොඩි ෆැක්ටරිස් වගේ ශුද්ධ ජීවීන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ශුද්ධ ජීව විද්‍යාවේදී අපි ශුද්ධ ජීවීන්ව හඳුන්වන්නේ පුංචි රසායනික කර්මාන්ත ශාලා විදියට. හරිද? එතකොට මේ කර්මාන්ත ශාලාවක් ඇතුළේදී වෙන්නේ මොකද්ද? ශුද්ධ ජීවියා කියලා අපි හඳුන්වන කර්මාන්ත ශාලාවක් ඇතුළේදී වෙන ක්‍රියාවලිය අපිට මෙන්න මෙහෙම සාරාංශ කරන්න පුළුවන්. ඒ ශුද්ධ ජීවියා කියලා අපි හඳුන්වන කර්මාන්ත ශාලාවට අපි දෙනවා අමුද්‍රව්‍යයක්. නැත්නම් උපස්තරයක්. අමුද්‍රව්‍යයක් නැත්නම් උපස්තරයක් දුන්නම ශුද්ධ ජීවියා විසින් එයාගේ ක්‍රියාවලිය භාවිතා කරලා ඒ අමුද්‍රව්‍ය පත් කරනවා අන්තඵල අපිට අවශ්‍ය වෙන අන්තඵලය බවට. එතකොට තව ඒකෙන් හැදෙන්න පුළුවන් අතුරුඵල, ඒ වගේම ඒකත් එක්ක පිට වෙන්න පුළුවන් යම් අපද්‍රව්‍ය, අපිට වැඩක් නැති දේවල්. එතන මේ වචන තුනේ තේරුම ඔයාලට තේරෙනවනේ මෙතනදී වෙන්නේ මොකද්ද? අමුද්‍රව්‍ය කියන්නේ උපස්තර ශුද්ධ ජීවියාගේ ක්‍රියාවලියට ලක් වුණාම ඒකෙන් හැදෙනවා අන්තඵලය, ඒ කියන්නේ අපිට අවශ්‍ය අන්තඵලය, ඊළඟට අතුරුඵල වර්ග ප්‍රයෝජනවත්. නමුත් අපි කෙලින්ම මේ ක්‍රියාව කරන්නේ ඒක හදාගන්න නෙමෙයි. නමුත් අතුරුඵලයක් විදිහට අපිට තව දෙයක් ලැබෙනවා සහ අපිට වැඩක් නැති අපද්‍රව්‍ය, ඕනම නැති දේවල්. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ ලැබෙන ටික ශුද්ධ ජීවියා විසින් අපිට මේ ලබා දෙන දේවල් ටික අරගෙන අපි මේක පිරිසිදු කරනවා. මේක පිරිසිදු කිරීමට ලක් කරනවා. මේක පිරිසිදු කිරීමට ලක් කරාම, ඔය ද්‍රව්‍ය ටික පිරිසිදු කිරීමට ලක් කරාම අපිට පුළුවන් අන්තඵලය විතරක් වෙන් කරලා ගන්න, අතුරුඵල වලින් සහ අපද්‍රව්‍ය වලින් එයාව අයින් කරගන්න. එතකොට මේකට අපි කියනවා සංශුද්ධ කාර්මික ඵලය. සංශුද්ධ කාර්මික ඵලය. හරි? ඒතර සංශුද්ධ කාර්මික ඵලය කියලා කියන එක හොයාගන්න, හදාගන්න තමයි අපි මේ වැඩේ කළේ. ඒතර සංශුද්ධ කාර්මික ඵලය ලබා ගන්න නම් අතුරුඵල වලින් සහ අපද්‍රව්‍ය වලින් අර අන්තඵලය වෙන් කරගත යුතුයි. ඒ කියන්නේ පිරිසුදු කරගත යුතුයි. ඒතර එහෙම කළා මේකේ ප්‍රතිඵලයේ විදියට අපිට අවසානයේ ලැබෙනවා මේ සංශුද්ධ කාර්මික ඵලයේ විදියට තියෙන අපිට අවශ්‍ය වෙන, අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය අපිට ඒ හරහා ලබා ගන්නට හැකියාව ලැබෙනවා. හරි, එතකොට ඕක තමයි ක්‍රියාවලිය. එතකොට දුවේ පුතේ අපි මේ පාඩම පුරාවටම, මේ පාඩමේ දිගට යන මේ සම්පූර්ණ කොටස පුරාවටම අපි මේ වගේ ක්‍රියාවලීන් නැත්තම් මේ ක්‍රමයට යන විවිධ කර්මාන්ත ආකාර 15ක් සාකච්ඡා කරනවා. කර්මාන්ත වර්ග 15ක් කිව්වම බය වෙන්න එපා. මේ හැම එකම අපි පොඩ දන්න, අපි අහලා තියෙන කර්මාන්ත.
සහ ඔයාලට ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් කොහොමද මේ කර්මාන්තවලදී එක එක ශුද්ධ ජීවීන් යොදාගන්නේ කියන එක. හරි එහෙනම් අපි ඔය කර්මාන්ත 15ම අපේ සිලබස් එකේ තියෙන කර්මාන්ත 15ම එකින් එක අරගෙන සාකච්ඡා කරමු. එක් එක් කර්මාන්තයේ සඳහා කොහොමද ශුද්ධ ජීවීන් යොදාගන්න පුළුවන් කියන කාරණය. හරි. එතකොට දුවේ පුතේ අපි ඉස්සෙල්ලම කතා කරන පළවෙනි කර්මාන්තය තමයි තනිසෛලික ප්‍රෝටීන. නැත්නම් අපිට කියන්න පුළුවන් සිංගල් සෙල් ප්‍රෝටීන්ස්. මම කලින් ඔයාලට කිව්වා වගේ අර ශුද්ධ ජීව විද්‍යාවේ නැත්නම් කර්මාන්ත ශුද්ධ ජීව විද්‍යාවේ මූලධර්ම වලින් පළවෙනි මූලධර්මය තමයි අන්තඵලයේ ලෙස ශුද්ධ ජීවී සෛල යොදා ගැනීම. එතනදී මම උදාහරණයට කිව්වෙත් මෙයා ගැන. මේ දැන් අපි සවිස්තරාත්මකව කතා කරන්නේ ඒක ගැන. මෙතනදී වෙන්නේ දුවේ පුතේ යම්කිසි ශුද්ධ ජීවී විශේෂයකට අයිති ජීවීන්ගේ සෛල අපි ආහාරයට ගැනීම සිද්ධ කරනවා. එතකොට මේවට අපි කියන්නේ ආහාර පරිපූරක. මේ වචනේ අල්ලගන්න. මේවට අපි කියන්නේ ආහාර පරිපූරක. ආහාර පරිපූරක කියලා කියන්නේ මම කලිනුත් කිව්වා වගේ අපි සාමාන්‍යයෙන් ගන්න ප්‍රධාන ආහාර වේලට අමතරව අපි ඊට අමතරව ගන්න පොඩි පොඩි කෑම වර්ග තියෙන්නේ. එතකොට ප්‍රධාන ආහාරයෙන් සැලසෙන්නේ නැති සමහර පෝෂණ අවශ්‍යතා සලස ගන්න ප්‍රධාන ආහාරයෙන් නොලැබෙන සමහර පෝෂණ සංඝටක ලබා ගන්න අපි ප්‍රධාන ආහාරයට අමතරව ගන්න ආහාර වලට කියනවා ආහාර පරිපූරක. එතකොට මේ තනිසෛලික ප්‍රෝටීනත් අපි යොදාගන්නේ ඔය වගේ ආහාර පරිපූරක විදියට. එතකොට ආහාර පරිපූරක විදියට මහා පරිමාණයෙන් වගා කරන ප්‍රෝටීන නැත්නම් වඩා වැඩි ප්‍රමාණයකින් ප්‍රෝටීන අඩංගු ශුද්ධ ජීවී සෛල අපි හඳුන්වනවා තනිසෛල ප්‍රෝටීන විදියට. ඒ කියන්නේ මේ වැඩේට යොදා ගන්න ජීවීන් ගත්තම දුවේ පුතේ මේ ජීවීන්ගේ තියෙන ලක්ෂණය තමයි මේ හැමෝම ඒකසෛලික ජීවීන්. yeast නැත්නම් Saccharomyces ඊළඟට spirulina chlorella වගේ අය ගත්තම මේ හැමෝම ඒකසෛලික ජීවීන්. අනිත් විශේෂත්වය තමයි මෙයාලගේ තියෙන වැදගත්කම තමයි මෙයාලගේ තියෙන දේහයේ සෛලයක තියෙන ප්‍රෝටීන ප්‍රමාණය ඉතාම අධිකයි. එතකොට මේගොල්ලගේ සෛල අපි ආහාරයට ගන්නවා කියන්නේ අපේ දේහයට ආහාර විදියට ලැබෙන ප්‍රෝටීන ප්‍රමාණය ඉතාම අධිකයි. හරි. බයන් රිසෝස් එකේ මේ කියන කතාව. බයන් රිසෝස් එක මොකක්ද කියන්නේ කියලා. ආහාර පරිපූරක ලෙස මහා පරිමාණයෙන් වගා කරනු ලබන ප්‍රෝටීන බහුල ශුද්ධ ජීවී සෛල තනිසෛල ප්‍රෝටීන ලෙස හඳුන්වනු ලැබේ. ඒක තේරෙනවනේ එතකොටනේ. මහා පරිමාණයෙන් වගා කරන ඒකසෛලික ජීවීන් ඒ ඒකසෛලික ජීවීන්ගේ තියෙන විශේෂත්වය තමයි එයාලගේ සෛලයේ තියෙන ප්‍රෝටීන ප්‍රමාණය ඉතාම අධිකයි. ඒක තමයි ඒගොල්ලෝ තෝරගන්න හේතුව. එහෙම තෝරගන්න අයට උදාහරණ තුනක් අපිට කියනවා. පළවෙනි එක කෙනා yeast. සාමාන්‍ය ව්‍යවහාර නාමයේ විදියට yeast කියලා කියනවා. විද්‍යාත්මක නාමය Saccharomyces. Saccharomyces ඔයාලට ලියලා තියාගන්න පුළුවන්. ඔයාලගේ නෝට් එකේ තියෙන තැන Saccharomyces එහෙමත් නැත්නම් yeast අපිට යොදා ගන්න පුළුවන්. ඔයාලා හොඳටම දන්නවා yeast කියලා කියන්නේ දුවේ පුතේ දිලීරයක්. මෙයා ඒකසෛලික දිලීරයක්. එයා අයිති වෙන්නේ දිලීර කාණ්ඩයට. ඊළඟට දෙවෙනි උදාහරණයට අපි කියනවා spirulina. spirulina sp කියන්නේ විශේෂ කියන එක. ඒ කියන්නේ spirulina කියන ගණයට අයිති විවිධ විශේෂ. sp කියන එකෙන් අදහස් කරන්නේ ඒකයි. sp කියන එකේ අදහස මේ ගණයට අයිති යම් යම් විශේෂ කියන එක. ස්පිරුලයිනා ගණයට අයත් විශේෂ. ඒක පැහැදිලිනේ. හරි. එතකොට මෙයාලා ඇවිල්ලා ස්පිරුලයිනා කියන අය ඇවිල්ලා සයනොබැක්ටීරියා. මෙයාලා ඇවිල්ලා සයනොබැක්ටීරියා කාණ්ඩයට අයිති ජීවී. ඒක මතක තියාගන්න. ඒක වැදගත් වේවි. මෙයාලා සයනොබැක්ටීරියා බව මතක තියාගන්න. හරි. මෙන්න මේ වගේ තමයි පේන්නේ. ඔයාලට මෙතන රූපෙත් එක පේනවා ඇති. මේ ඉන්නේ ස්පිරුලයිනා. මෙයා සයනොබැක්ටීරියාවක්. හරිද? ඊළඟට තව අපිට යොදා ගන්න පුළුවන් කෙනෙක් තමයි ක්ලෝරෙල්ලා. ක්ලෝරෙල්ලා වලත් විවිධ විශේෂ අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන්. මතක තියාගන්න මෙයා ඇවිල්ලා හරිත ඇල්ගාවක්. මෙයා ඇවිල්ලා ග්‍රීන් ඇල්ගි එකක්. ග්‍රීන් ඇල්ගි එකක් නැත්නම් හරිත ඇල්ගාවක්. හරිද? ඒක විශේෂයි. ඒකත් මතක තියාගන්න. ග්‍රීන් ඇල්ගේ කියන එකේ අදහස ඔයාලා දන්නවා. මෙයා එතකොට හරිත ඇල්ගි වර්ගයක්. එතෙන්දී එතකොට විශේෂත්වය තමයි yeast කියන්නේ දිලීරයක්, ස්පිරුලයිනා කියලා කියන්නේ සයනොබැක්ටීරියාවක්, ක්ලෝරෙල්ලා කියලා කියන්නේ හරිත ඇල්ගාවක්. ඒ කාරණාව
අයිනකින් ලියලා තියාගන්න අනිවාර්යයෙන්ම ඔයාලගේ රිසෝස් එකට එකතු කරලා තියන්න. දැන් එතකොට මේ සැකරොමයිසිස් ස්පිරුලයිනා සහ ඊළඟට ක්ලෝරෙල්ලා වගේ අයව යොදාගෙන අපි හදන දේවල් මෙන්න මේ වගේ. හරිද? මේ තියෙන ඔය හදන නිෂ්පාදනය අපිට පේන විදිය, පේන ස්වරූපය, අපේ ඔය පෙන්නන නිෂ්පාදනය හැදුවම අපිට පේන ස්වරූපය තමයි ඔය. එතකොට මේකෙන් අපි හදාගන්නේ පොඩි කුඩු වර්ගයක් විදියට තමයි මෙයාලව අපි අවසානයේ නිෂ්පාදනය ගන්නේ. එතකොට මෙන්න මේ වගේ ෆාම්ස් වල මේ වගේ ජලීය මාධ්‍යක අධික ඝනත්වයකින් එයාලට අවශ්‍ය පෝෂක සහ සූර්යාලෝකයේ සපයමින් අපි මෙයාලව වගා කරනවා. පස්සේ අර කුඩු වර්ගයක් විදියට තිබුණ ද්‍රව්‍ය මෙන්න මේ වගේ අපිට පානයක් විදියට හෝ දැන් ඔය තියෙන්නේ ස්පිරුලයින ආධාරයෙන් හදාගන්නේ මේ වගේ බීමක්. අපි කොළ කැඳ බොන්නේ. ලංකාව වගේ රටවල් වල අපි කොළ කැඳ බොනවා වගේ යාලා මේකෙන් හදාගන්නවා මේ වගේ ආහාර. මේවට අපි කියනවා තනිසෛල ප්‍රෝටීන්. එමත් නැත්නම් මේ වගේ ටැබ්ලට්ස් විදියටත් ටැබ්ලට් එකක් විදියට බොන්නත් එහෙම හදාගන්න හැකියාව තියෙනවා. හරි. එතකොට ඔය මොනවා හරි ක්‍රමයකට අවසානයේ ශුද්ධජීවී සෛලය තමයි යාලා ආහාරයට ගන්නෙ. මෙන්න මේ වගේ ශුද්ධජීවීන් තමයි ප්‍රෝටීන ප්‍රමාණය වැඩි නිසා, සෛලයක් තුළ තියෙන ප්‍රෝටීන ප්‍රමාණය වැඩි නිසා මේ වැඩේ සඳහා භාවිතා කරන්නේ. දෙවෙනියට අපි සාකච්ඡා කරන කර්මාන්ත වර්ගය තමයි මද්‍යසාර සහ මද්‍යසාරීය පාන. alcohol and alcoholic beverages කියන මාතෘකාව. හරි. ඒ කියන්නේ මෙහෙම හිතන දුවේ පුතේ ඉස්සෙල්ලා මේ දෙකේ වෙනස තේරුම් ගන්න. මද්‍යසාර සහ මද්‍යසාරීය පාන කියන්නේ දැන් බීම වර්ග විදියටත් මද්‍යසාරීය පාන විදියට නිෂ්පාදනය සිද්ධ කරනවනේ. ඒක වෙනම කතා කරනවා. සහ වෙනම මද්‍යසාර හදනවා. දැන් මේ දවස්වල නම් අපි භාවිතා කරන්නේ සැනිටයිසර්ස් වල, hand sanitizers වල තියෙන්නේ මද්‍යසාරනේ. ඒ වගේ මොනවා හරි සෞඛ්‍යමය අවශ්‍යතාවයක් සඳහා ශුද්ධජීවී නාශකයක් විදියට යොදා ගන්නා මද්‍යසාර වෙන්නත් පුළුවන්. එමත් නැත්නම් මද්‍යසාර පාන නිෂ්පාදනය වෙන්නත් පුළුවන්. එතකොට මද්‍යසාර පාන නිෂ්පාදනය ගත්තොත් බියර්, වයින්, සකේ, රා වර්ග, එතකොට විවිධාකාරයේ මද්‍යසාර පාන වර්ග තියෙනවනේ. බියර්, වයින්, ඒවා ලෝකේ ඕන තැනක දකින්න පුළුවන්. ඒවා සකේ වගේ වර්ග ගත්තම ජපානයේ කියන රටට ආවේනික පානයක්. ඊට පස්සේ රා සහ ඊට පස්සේ අර අපි කලින් කිව්ව විදියට hand sanitizers ආදී දේවල් වල භාවිතා කරන එතිල් මද්‍යසාරය. ඒ කියන්නේ නිකම්ම එතිල් ඇල්කොහොල් ගත්තම මේ වගේ දේවල් නිෂ්පාදනය කරන්නට අපි කෙලින්ම යොදාගන්නේ ශුද්ධජීවීන්ගේ ක්‍රියාවලිය. එතකොට මෙතෙන්දි වෙන්නේ yeast එහෙමත් නැත්නම් Saccharomyces cerevisiae. ඔයාලා අපි හැමෝම හොඳින් දන්න ශුද්ධජීවියෙක් වෙන Saccharomyces cerevisiae එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් yeast කියන ශුද්ධජීවීන් ක්‍රියා කරනවා මොකක් හරි සීනි සහිත උපස්තරයක් මත. හරිද? පොදුවේ වෙන්නේ ඔය කතාව. එතකොට යාලා මොකද කරන්නේ මේ නිෂ්පාදන හදනකොට yeast නැත්නම් Saccharomyces cerevisiae විසින් විවිධ සීනි සහිත උපස්තර එතනෝල් සහ මේ තියෙන එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් බවට පැසීමට ලක් කරනවා. සීනි සරල සීනි වර්ග පැසීමේ ක්‍රියාවලිය මගින් එහෙමත් නැත්නම් නිර්වායුෂසනයට ලක් කිරීම මගින් එතිල් මද්‍යසාරය සහ කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කිරීම තමයි Saccharomyces ලගේ කාර්යභාරය වෙන්නේ. එතකොට මද්‍යසාරීය පාන වර්ගය මොකක් වුණත් මද්‍යසාරීය පාන තියෙනවානේ විවිධ වර්ග මේ ඔයාලා දකිනවා වගේ ලෝකේ තියෙනවා විවිධාකාරයේ මද්‍යසාරීය පාන වර්ග. වයින්, ෂැම්පේන්, ටැකියුලා, බියර් වර්ග, වොඩ්කා වෙන්න පුළුවන්, විස්කි වෙන්න පුළුවන් විවිධාකාරයේ වර්ග තියෙනවා. මේ මොන වර්ගය වුණත් පොදුවේ නිෂ්පාදනය කරන්නේ Saccharomyces cerevisiae විසින් කරන මේ එකම ක්‍රියාව භාවිතා කරමින්. මේ තමයි Saccharomyces yeast තනිසෛල ජීවී. අපි කලින් එකේදීත් Saccharomyces ගැන කිව්වා. දැන් මෙතෙන්දි වෙනත් ක්‍රියාවක් සඳහා යාව භාවිතා කරනවා. අපි ගත්තොත් එහෙම ලෝකේ සමස්ත පෘථිවිය මත නිෂ්පාදනය වෙන එතනෝල් ගත්තම එතනෝල් වලින් 70%කට වඩා නිෂ්පාදනය කරන එතනෝල් වලින් 70%කට වඩා හදන්නේ මේ ක්‍රමයට Saccharomyces මගින්. මීට අමතරව වෙනත් ක්‍රමවලටත් එතනෝල් හදන්න පුළුවන් ක්‍රම තියෙනවා. රසායනික ක්‍රම මගින්නුත් එතනෝල් හදන්න පුළුවන්. නමුත් ඒවා තියෙන්නේ සමස්ත ප්‍රමාණයෙන් 30%ක් වගේ පොඩි කොටසක්. වැඩි ප්‍රමාණයක් හදන්නේ මේ ක්‍රමයට Saccharomyces භාවිතේ. එතකොට දුවේ පුතේ අර අපි කලින් කියපු විවිධ එකිනෙකට වෙනස් පාන වර්ග හැදෙන්නේ. ඒ කියන්නේ එකම ක්‍රියාවලියෙන් හදන එකම දේ මේ සංඝටකයේනේ අවසානයේ හැදෙන්නේ.
ඒ කියන්නේ අර මධ්‍යසාරීය පානයක් නිසා තියෙන නැත්නම් මධ්‍යසාරීය පානයක තියෙන ලාක්ෂණික රසය සහ මධ්‍යසාරීය පානයක ප්‍රතිඵලයේ විදිහට ඇති වෙන මේ මත්ගතිය ඇති වෙන්න හේතු වෙන සංඝටකය වෙන්නේ මේ එතනෝල්. එතකොට මේ එතනෝල් නිෂ්පාදනය කරනකොට යොදා ගන්න උපස්තර වර්ගය මත තමයි වෙනස් වෙන්නේ පාන වර්ගය මොකක්ද කියන එක. සමහර විට ඒ සඳහා යොදාගන්නේ උක් වෙන්න පුළුවන්. උක් වලින් උක් ශාකයෙන් ලබා ගන්න සුක්‍රෝස් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් ශාක වලින් ලබා ගන්න මොනවා හරි සරල සීනි හෝ එහෙමත් නැත්නම් සමහර වෙලාවට කිරි නිෂ්පාදනවලදී ඉවත දාන ද්‍රව්‍යයක් මේකෙදි භාවිතා කරන්න පුළුවන්. මොකද ඔයාලා දන්නවා කිරිවලත් ලැක්ටෝස් සීනි තියෙනවනේ. ඒක නිසා ශීරය ආශ්‍රිත නිෂ්පාදන වලින් ඉවත දාන දේවල් වල තියෙන ලැක්ටෝස් භාවිතා කරලා මධ්‍යසාර නිෂ්පාදන කරනවා. ඒ වගේ උදාහරණ කීපයක් අපිට රිසෝස් එකේ දෙනවා දුවේ පුතේ මෙන්න මෙහෙම මෙතන අපිට කියලා තියෙනවා උදාහරණ කියලා අපිට උදාහරණ 4ක් කියනවා බියර් හදන්නේ ධාන්‍ය වල මෝල්ට් පැසීම මගින්. මෝල්ට් කියලා කියන්නේ මෝල්ට් ඔයාලා අහලා තියෙනවානේ අපි බොන සමහර පිටි වර්ගවලක් තියෙන්නේ නෙස්ට මෝල්ට් වෙන්න පුළුවන් වීවා හෝර්ලික්ස් වගේ ඒවා ගත්තම ඒවයි තියෙන්නේ මෝල්ට්නේ. මෝල්ට් හදන්නේ මෙන්න මේ ශාකයෙන්. මේ ශාකයට කියන්නේ බාර්ලි. බාර්ලි කියන ශාකයේ බාර්ලි බීජ අරගත්තම ඒ බාර්ලි බීජ අරගෙන ඒවා ප්‍රරෝහණය වෙන්න ඉඩ තියුවම ප්‍රරෝහණය වන බාර්ලි බීජවලට අපි කියනවා මෝල්ට්. එතකොට ශාකයේ නම බාර්ලි බීජ ප්‍රරෝහණය වෙනකොට ඒවට කියනවා මෝල්ට්. ඒ මෝල්ට් නිකම්ම අඹරලා අරගෙන පිටි වර්ගයක් බවට පත් කරලා ගත්තම ඒකෙන් තමයි අර මං කලින් කිව්ව විදිහේ මෝල්ට් ආහාරමය පාන වර්ග එමත් නැත්නම් ඔය නෙස්ට මෝල්ට් වගේ ඒවා හදන්නේ. ඒ මෝල්ට්ම අරගෙන ඒක පැසීමේ ක්‍රියාවට ලක් කළාම සැකරොමයිසිස් සර්විසියේ විසින් ඒකේ තියෙන සීනිමය ද්‍රව්‍ය පැසීමට ලක් කරාම ඒකෙන් ලැබෙනවා එතිල් ඇල්කොහොල්. ඒකට තමයි අපි කියන්නේ බියර්. එහෙනම් බියර් හදන්නේ මතක තියාගන්න මෝල්ට් වලින් එහෙමත් නැත්නම් ධාන්‍ය වලින් මෝල්ට් හදලා ඒ මෝල්ට් පැසීමට ලක් කරලා. දෙවෙනි එක විදිහට අපිට කියන්න පුළුවන් වයින්. වයින් හදන්නේ බොහෝ දුරට මිදි යුෂ වලින්. මෙන්න මේ රූපය ඔයාලට පේනවා වයින් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිය. ඒකෙදි කරන්නේ මිදි පළදාව නෙලාගෙන ඒ මිදි අඹරලා ඒකෙන් මිදි යුෂ ලබාගෙන ඒ මිදි යුෂය මොකද කරන්නේ ලක් කරනවා පැසීමේ ක්‍රියාවට. මිදි යුෂය පැසීමේ ක්‍රියාවට ලක් කරාම ඒකේ ප්‍රතිඵලයේ විදිහට අපිට අවසානයේ ලැබෙන්නේ වයින්. සමහර විට මිදි නැතුව වෙනත් මොනවා හරි පළතුරු වර්ගයකුත් මේ සඳහා යොදා ගන්න පුළුවන්. දැන් ලංකාව වගේ රටවල් වල ගත්තම ලංකාව වගේ රටවල් වල මිදි ලොකු ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්නේ නැති නිසා ඒකට වෙනස් උපස්තර භාවිතා කරනවා. තැඹිලි වතුරෙන් වයින් හදන්න පුළුවන්. එතකොට ඒවට තැඹිලි වයින් කියලා කියන්නේ. මේ විදිහට විවිධ මොනවා හරි සීනි සහිත උපස්තරයක් තිබීමයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් රා නිෂ්පාදනය කිරීම රාවලදි වෙන්නේ පොල්, තල් නැත්නම් කිතුල් වගේ ශාකයක් අරගෙන තාල වර්ගයේ ශාකයක් අරගෙන ඒ තාල වර්ගයේ ශාකවල මල කැපුවම පොල් මල හිතන්නකො පොල් මල කැපුවම එතනින් වැස්සෙනවා ප්ලොයමීය යුෂය. ඒ ශාකයේ ප්ලොයමීය යුෂය. ඒ වැස්සෙන ප්ලොයමීය යුෂය එකතු කරගෙන මේ ඔයාලා දකින විදියට මේ මල කපලා පොල් මල කපලා ඒ පොල් මලෙන් වැස්සෙන ප්ලොයමීය යුෂය මුට්ටියකට එකතු කරගෙන ඒක ඊට පස්සේ පැසීමේ ක්‍රියාවට ලක් කරනවා. එතකොට ගොඩක් වෙලාවට ඕක සිද්ධ වෙන්නේ ඊට කලින් පැසීමට ලක් වෙච්ච රාවලින් චුට්ටක් අරගෙන අර අලුත් ප්ලොයමීය යුෂය තියෙන බඳුනට දානවා. මුහුම් එකතු කරනවා කියලා කියන්නේ ඕකට. එතකොට පරණ එකේ ඉන සැකරොමයිසිස් අලුත් ද්‍රාවණයට එකතු වෙනවනේ. දැන් මේ විදිහට අරගෙන ඇවිල්ලා මේ අරගෙන එන මේවට අපි කියන තෙලිදිය කියලා ඒවා තියෙන මුට්ටියට අර පරණ රාවලින් චුට්ටක් එකතු කරනවා. එතකොට මේ පරණ රාවල ඉන්න සැකරොමයිසිස් සර්විසියේ මේකටත් එකතු වෙලා නිර්වාශසනය කරලා මේ විදිහට එතනෝල් නිෂ්පාදනය කිරීම සිදු කරනවා. ඊළඟට හතරවෙනි එකේ අපිට රිසෝස් එකේ කියනවා අරක්කු නිෂ්පාදනය කරනකොට කරන්නේ පොල් සහ උක්වැනි ශාකවල යුෂ පැසීම මගින් නිපදවා ගනී. ගොඩක් වෙලාවට කරන්නේ පොල් ශාකයෙන් නම් කෙලිම රා හදලා ඒ රා විදියට ගනිපු ඒවා ඊට පස්සේ ආසවණයට ලක් කරනවා. ආසවණයට ලක් කරලා සාන්ද්‍රණය වැඩි කරගන්නවා. එතනෝල් සාන්ද්‍රණය වැඩි කරගන්නවා. එතකොට අපි ඒවට කියනවා අරක්කු. එහෙමත් නැත්නම් මෙන්න මේක යොදා ගන්නත් පුළුවන්. මේ සංඝටකයට අපි කියනවා මේ ඇවිල්ලා උක්ෂාකයෙන් හදන ද්‍රව්‍යයක්. මේකට කියන්නේ මොලාසස්.
මොලෑෂස් කියලා අපි හඳුන්වනවා මේ උක්ෂාකයේ සීනි සහිත උක්ෂාකයෙන් ලැබෙන සීනි සහිත ද්‍රාවණයක් ඒක අඹරලා තමයි හදාගන්නේ. මේකට කියනවා මොලෑෂස්. එතකොට මේකේ අධික සීනි සාන්ද්‍රණයක් සහිතයි. මේ අධික සීනි සාන්ද්‍රණයක් සහිත ද්‍රාවණය මත සැකරමයිසිස්ගේ ක්‍රියාව කරලා පැසීමෙන් එතනෝල් හදාගන්න පුළුවන්. එතනදිත් නැවත භාගිකාසවණයට ලක් කිරීම හරහා අපිට පුළුවන් ඒකේ තියෙන එතනෝල් සාන්ද්‍රණය වැඩි කරලා අරක්කු නිෂ්පාදනය කරන්න. එහෙනම් පොදුවේ ඔයාලා මතක තියාගන්න ඕනේ මෙච්චරයි සීනි සහිත උපස්තරයක් මත සැකරමයිසිස් සෙරවිසියේගේ නිර්වායු ශ්වසනය නැත්නම් පැසීමේ ක්‍රියාව සිදු වුණාම ප්‍රතිඵලයේ විදියට එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. මේ හැදෙන එතනෝල් අපි මධ්‍යසාර සහ මධ්‍යසාරීය පාන නිෂ්පාදනයේදී යොදා ගන්නවා. එතකොට දුවේ පුතේ අපි සාකච්ඡා කරන තුන්වෙනි කර්මාන්තය තමයි විනාකිරි නිෂ්පාදනය එහෙමත් නැත්නම් production of vinegar. විනාකිරි කියන්නේ ආහාර සැකසීමේදී එහෙමත් නැත්නම් ආහාර රස ගැන්වීම සඳහා අපි බහුලව භාවිතා කරන ද්‍රව්‍යයක්. විනාකිරි කියන්නේ මොනවද කියන එක ඔයාලා දන්නවා. ලංකාව වගේ රටවල් ගත්තම විනාකිරි නිෂ්පාදනය සඳහා පොල් ශාකය බහුලව භාවිතා කරනවා. ඒක නිසා සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල් වල අපි මේක පොල් විනාකිරි එහෙමත් නැත්නම් මේ රූපය වල දකිනවා වගේ කොකනට් විනෙගා කියලාත් හඳුන්වනවා. එතකොට දෙපතේ විනාකිරි නිෂ්පාදනය ගත්තම විනාකිරි නිෂ්පාදනය ඇත්තටම පියවර දෙකකින් සිද්ධ වෙන වැඩක්. පළවෙනි පියවර දෙවෙනි පියවර විදියට අපිට පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් පියවර දෙකකින් සිද්ධ වෙන වැඩක්. මේ පළවෙනි පියවර කලින් අපි සාකච්ඡා කරපු කර්මාන්තයේදී කිව්ව විදියටම මේක මධ්‍යසාර පැසීම. මේ මධ්‍යසාර පැසීම කියන ක්‍රියාවලිය. එතකොට මධ්‍යසාර පැසීම කියන ක්‍රියාවලියේදී මෙතෙන්දීත් කලින් කිව්වා වගේම මෝල්ට් වගේ ධාන්‍යවල තියෙන සීනි නැත්නම් තාල ශාකයක තල් පොල් කිතුල් වගේ ශාකයක ප්ලොයමීය යුෂය ඊට පස්සේ උක් වගේ ශාකයක තියෙන ප්ලොයමීය යුෂය නැත්නම් පළතුරු යුෂ වගේ එකක් යොදා ගන්න පුළුවන් මොනවා හරි සීනි වර්ගයක් තමයි අවශ්‍ය. ඒක සැකරමයිසිස් සෙරවිසියේ විසින් පැසීමට ලක් කරලා ඒකෙන් හදාගන්නවා අපිට සුපුරුදු කලින් කිව්ව එතනෝල්. එහෙනම් මතක තියාගන්න දුවේ පුතේ මේ ක්‍රියාව මේ පළවෙනි පියවර එතකොට සිද්ධ වෙන්න ඕන නිර්වායු තත්ත්වය යටතේ. නිර්වායු තත්ත්වය යටතේ. මොකද හේතුව අපි දන්නවා සැකරමයිසිස් සෙරවිසියේ වෛකල්පික නිර්වායු ශුද්ධ ජීවියනේ. එයාට ඕනනම් ස්වායු වෙන්නත් පුළුවන්. නැත්නම් නිර්වායු වෙන්නත් පුළුවන්. හැබැයි මෙන්න මේක හදාගන්න නම් එතනෝල් කියන ඵලය හදාගන්න නම් අනිවාර්යෙන් මේ පළවෙනි පියවර අපි සිද්ධ කරන්න ඕන නිර්වායු තත්ත්වය යටතේ. ඒක ඔයාලට පැහැදිලි. එහෙනම් විනාකිරි නිෂ්පාදනයේ පළවෙනි පියවර තමයි මධ්‍යසාර පැසීම. සුපුරුදු පරිදි මොනවා හරි සීනි අඩංගු පස්තරයක් අපි නිර්වායු ශ්වසනයට ලක් කළ යුතුයි, පැසීමට ලක් කළ යුතුයි. සැකරමයිසිස් සෙරවිසියේ ආධාරයෙන් ප්‍රතිඵලයේ විදියට එතනෝල් සාදාගත යුතුයි. මම කලිනුත් කිව්වා වගේ ලංකාව වගේ රටවල් වල පොල් ශාකය තමයි මේ සඳහා ගොඩක්ම භාවිතා කරන්නේ. අර රා නිෂ්පාදනයේදී කරපු විදියටම රා නිෂ්පාදනය කරලා ඒ හදන රාවලින් කොටසක් විනාකිරි නිෂ්පාදනයට ඊට පස්සේ යොදා ගැනීමයි වෙන්නේ. හරි, දෙවන පියවරේදී වෙන්නේ දුවේ පුතේ මේකට අපි කියනවා ඇසිටික් අම්ල පැසීම. පළවෙනි එක මධ්‍යසාර පැසීමනේ. දෙවෙනි පියවරට අපි කියනවා ඇසිටික් අම්ල පැසීම. හරිද? මේකෙදි සිද්ධ වෙන්නේ ඇසිටික් අම්ල පැසීම කියන මේ පියවරේදී සිද්ධ වෙන්නේ මේ මධ්‍යසාර පැසීම කියන පළවෙනි පියවරෙන් ලබා ගනිපු එතනෝල් තියෙනවනේ. මේ එතනෝල් අසම්පූර්ණ ඔක්සිකරණයකට ලක් කරලා අසම්පූර්ණව ඔක්සිජන් එක්ක එකතු කරලා ඔක්සිකරණයට ලක් කරලා අපි ඒකෙන් හදාගන්නවා මොනවද? මෙන්න මේ අපි පෙන්නන ඇසිටික් අම්ලය. හරි? මේ පෙන්නන විදියට බලන්න ඔය පියවර දෙක ඔයාලට පෙන්නලා තියෙන විදිය රිසෝස් එකේ පළවෙනි පියවරේ අර අපි කිව්ව විදියට මධ්‍යසාර පැසීම පෙන්වනවා. දෙවෙනි පියවර බලන්නකෝ. දෙවෙනි පියවරේ ඔයාලට පේනවා ඇසිටික් අම්ල පැසීම කියලා කියනවා. මධ්‍යසාර පැසීමෙන් ලබාගත් එතනෝල් අසම්පූර්ණ ඔක්සිකරණයකින් ඇසිටික් අම්ලයේ බවට පරිවර්තනය කරනු ලැබේ. මෙම පියවර අතිශයින්ම ස්වායු වන අතර මේ බලන් දුවේ පුතේ මෙතන මම බෝඩ් එකේ ලියපු එකෙන් බලාගන්න. මේ C2H5OH කියන්නේ එතනෝල්. ඒ එතනෝල් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියන්නේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ස්වායු තත්ත්වය යටතේ. මේක අතිශයින්ම ස්වායු ප්‍රතික්‍රියාවක්. ස්වායු තත්ත්වය යටතේ ඔක්සිජන් එක්ක එකතු වෙලා මොකද වෙන්නේ?
ඇසටෝබැක්ටර් සහ ග්ලූකනෝබැක්ටර් වගේ මෙයාලට අපි කියනවා ඇසටෝබැක්ටර් සහ ග්ලූකනෝබැක්ටර් වගේ අයට අපි කියනවා ඇසිටික් අම්ල බැක්ටීරියා. මේ ඇසිටික් අම්ල බැක්ටීරියා විසින් ස්වායු තත්ත්ව යටතේ එතනෝල් භාගිකව භාගයට අසම්පූර්ණ ඔක්සිකරණය කරනවා ඇසිටික් අම්ලය බවට. මේ හැදෙන්නේ ඇසිටික් අම්ලය බවට. ඇසටෝබැක්ටර් සහ ග්ලූකනෝබැක්ටර් ඔක්සිජන් වලින් භාගිකව එතනොල් ඔක්සිකරණය කරලා පත් කරනවා ඇසිටික් අම්ලය බවට. ඉතින් මේ ඇසිටික් අම්ලයට තමයි මේ විදිහට හැදෙන ඇසිටික් අම්ලයට තමයි අපි කියන්නේ විනාකිරි කියලා. ඒතකොට අර විනාකිරි වල තියෙන ලාක්ෂණික රස ඇති වෙන්නේ ඔය ඇසිටික් අම්ලය නිසා. ඒක දැනගන්න ඕක තමයි ක්‍රියාවලිය කියලා. හරි එහෙනම් සාරාංශගතව මෙහෙම මතක තියාගන්න පුළුවන් විනාකිරි කියන්නේ ආහාර රස කිරීම සඳහා යොදා ගන්න ද්‍රව්‍යයක්. මේක නිෂ්පාදනය කිරීම ප්‍රධාන පියවර දෙකකින් සමන්විතයි. පළවෙනි පියවර තමයි මධ්‍යසාර පැසීම. ඒක නිර්වායු තත්ත්වය යටතේ සිද්ධ වෙන වැඩක්. ග්ලූකෝස් වගේ උපස්තරයක් මොනවා හරි සීනි සහිත උපස්තරයක් සැකරොමයිසිස් සෙරවිසියේගේ නිර්වායු ශ්වසනයෙන් හදාගන්නවා අපි මොනවා බවටද? එතනෝල් බවට. දෙවන පියවරේදී ඒ එතනෝල් අරගෙන ඇසිටික් අම්ල බැක්ටීරියා මගින් ඇසටෝබැක්ටර් හෝ ග්ලූකනෝබැක්ටර් වගේ ඇසිටික් අම්ල බැක්ටීරියා විසින් ඒක අසම්පූර්ණ ඔක්සිකරණයට ලක් කරලා ඒකෙන් හදාගන්නවා ඇසිටික් අම්ලය. මේක තමයි අපේ අන්තඵල. එහෙනම් මතක තියාගන්න ඔය පුතේ පියවර දෙක පළවෙනි පියවර නිර්වායු පියවරක් බවත් දෙවෙනි පියවර සායු පියවරක් බවත් මතක තියාගන්න. පළවෙනි පියවරට උවමනා වෙන්නේ සැකරොමයිසිස් සෙරවිසියේ බවත් දෙවෙනි පියවරට උවමනා වෙන්නේ ඇසටෝබැක්ටර් සහ ග්ලූකනෝබැක්ටර් කියන ඇසිටික් අම්ල බැක්ටීරියා බවත් මතක තියාගන්න. එතකොට දුවේ පුතේ අපි සාකච්ඡා කරන හතරවෙනි කර්මාන්තය තමයි කිරි නිෂ්පාදන. එමත් නැත්නම් ඩේරි ප්‍රොඩක්ට්ස්. එතකොට මෙතෙන්දි මතක තියාගන්න කිරි නිෂ්පාදන ගැන කතා කරනකොටත් සිද්ධ වෙන්නේ පැසීමේ ක්‍රියාවලියක්ම තමයි. හැබැයි එතනෝල් පැසීම නෙමෙයි. දුල පුතාලට මතකයි අපි ශ්වසනය ගැන කතා කරනකොට සෛලීය ශ්වසනය ගැන දෙවනි පාඩමේ අවසානයේදී සෛලීය ශ්වසනය ගැන කතා කරනකොට නිර්වායු ශ්වසනයේ ආකාර දෙකක් අපි කතා කරනවානේ. එකක් තමයි එතනෝල් පැසීම නැත්නම් මධ්‍යසාර පැසීම. අනිත් එක තමයි ලැක්ටික් අම්ල පැසීම. එතකොට දුවේ පුතේ අපි මීට කලින් කතා කරපු මධ්‍යසාරීය පාන නිෂ්පාදනයේදී සහ විනාකිරි නිෂ්පාදනයේදී ඒකේ පළවෙනි පියවරේදී අපිට ඔතනින් දායක වෙන්නේ ඔය කියපු එතනෝල් පැසීම කියන පියවර. හරිද? දැන් අපි සාකච්ඡා කරන කිරියාශ්‍රිත නිෂ්පාදනවලදී අපි යොදාගන්නේ අර දෙවනි නිර්වායු ශ්වසන ක්‍රමය වන ලැක්ටික් අම්ල පැසීම කියන එක. ලැක්ටික් අම්ල පැසීම කියන ක්‍රියාවලිය තමයි අපි මෙතෙන්දී සාකච්ඡාවට බඳුන් කරන්නේ. හරි. එතකොට කිරියාශ්‍රිත නිෂ්පාදන. කිරියාශ්‍රිත නිෂ්පාදන කිව්වම අපිට මතක් වෙනවා මුදවපු කිරි, යෝගට් සහ චීස්. ඔය තුනනේ තියෙන්නේ. ප්‍රධාන වශයෙන් ඔය තුන. මුදවපු කිරි, යෝගට් සහ චීස්. නිෂ්පාදන සිදු කරනකොට වෙන්නේ අපි ලබා ගන්න නැත්නම් සත්වයින්ගෙන් ලබා ගන්න කිරි බොහෝ විට ලෝකේ වැඩිපුරම පරිභෝජනය වෙන්නේ එළකිරි. ඊට අමතරව සමහර විට වෙනත් සත්වයින්ගේ කිරියාශ්‍රිතවත් මේ නිෂ්පාදන කරන්න පුළුවන්. නමුත් බහුලව භාවිතා වෙන්නේ එළකිරි. එතකොට ඒ කිරි අරගෙන අපිට කිරි නිෂ්පාදනයක් නැත්නම් කිරි රත් කරලා නැවුම් කිරි විදියට තියාගන්න පුළුවන් කාලය ටිකක් අඩුයි. සහ එහෙම නැත්නම් අපිට ඒක පැස්ටරීකරණය වගේ ක්‍රියාවලියකට ලක් කරලා තමයි තියාගන්න වෙන්නේ. ඒකේ රස පොඩ්ඩක් වෙනස් කරලා ඒකෙන් කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් හදාගන්නකොට සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ. ඒකෙදිත් මුලින්ම කරන්න ඕන ඒ කිරි අරගෙන අපි ඒවා පැසීමට ලක් කරන්න ඕන. පැසීමට ලක් කිරීමේදී ඇත්තටම සිද්ධ වෙන්නේ ලැක්ටික් අම්ලය කියන මේ අම්ලය නිෂ්පාදනය කරන බැක්ටීරියා විසින් අපි යාලට පොදුවේ කියනවා ලැක්ටික් අම්ල බැක්ටීරියා විසින් මොකද කරන්නේ කිරිවල අඩංගු වෙන ලැක්ටෝස් සීනි. ඔයාලා දන්නවනේ කිරිවල ලැක්ටෝස් සීනි අඩංගුයි කියන එක. කිරිවල තියෙන කිරි සීනි වලට අපි කියනවා ලැක්ටෝස් සීනි. මේ ලැක්ටෝස් සීනි අර ලැක්ටික් අම්ල බැක්ටීරියා විසින් පැසීමට ලක් කරනවා ලැක්ටික් අම්ලය බවට. හරිද? එතකොට ඒ හැදෙන ලැක්ටික් අම්ලය නමේම තියෙනවනේ අම්ලයක්නේ. ලැක්ටික් අම්ලය හැදෙමින් මාධ්‍යය ආම්ලික වෙනකොට අර කිරි කැටි ගැසීමට ලක් වෙනවා. ඒකටත් හේතුව ඔයාලා දන්නවා බයෝ වලින්ම හිතා ගන්න පුළුවන්. අපි දන්නවා
කිරිවල තියෙන ප්‍රෝටීන කිරිවල තියෙන ප්‍රෝටීන මාධ්‍යයේ pH අගය අඩු වෙනකොට එහෙමත් නැත්නම් ලැක්ටික් අම්ලය සෑදෙමින් මාධ්‍යය ආම්ලික තත්වයට පත් වෙනකොට ඒකේ තියෙන ප්‍රෝටීන දුස්වභාවීකරණයට ලක් වෙනවා. ලැක්ටික් අම්ලය සෑදෙමින් කිරිවල තියෙන ප්‍රෝටීන දුස්වභාවීකරණයට ලක් වෙනකොට ඒකේ ප්‍රතිඵලයේ විදියට මොකද වෙන්නේ? අර කිරි කැටි ගැහිීමට ලක් වෙනවා. ප්‍රෝටීන දුස්වභාවීකරණය වෙලා කැටි ගැහෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. තව පුංචි දෙයක් මතක තියාගන්න දුවේ පුතේ වැදගත් පොයින්ට් එකක්. දැන් ගොඩක් වෙලාවට මධ්‍යසාරීය පාන වර්ග නිෂ්පාදනය කරනකොට ඒ මධ්‍යසාරීය පානයට අපි අමුතුවෙන් සැකරමයිසිස් එකතු කරන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට එහෙම එකතු කරනවා. සමහර වෙලාවට එහෙම එකතු කරන්නේ නැති වෙන්නත් පුළුවන්. මම නිකන් උදාහරණයක් කියන්නම්. දැන් රා නිෂ්පාදනය කරනකොට මම කිව්වා වගේ අපි හිතමු ඔන්න පොල් ගහේ පොල් මල කපලා ලබා ගනිපු ප්ලොයමීය යුෂය ටික තියෙනවනේ. ඒ ප්ලොයමීය යුෂය ටික මුට්ටියකට දාගෙන ඇවිල්ලා පැත්තකින් තියලා තිබුණත් ටික දවසක් යනකොට වායුගෝලයෙන් ඒකට ඇවිල්ලා වැටෙන සැකරමයිසිස් බීජාණු වලින් සැකරමයිසිස් හැදිලා පැසීම සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ ක්‍රියාවලිය ටිකක් වේගවත් කරන්න අපි ඊට කලින් හදපු රාවලින් ටිකක් අර මුට්ටියට දානවා. ඒතර කලින් හදපු රාවල හිටපු සැකරමයිසිස් මේකට එකතු වෙච්ච නිසා වැඩේ ඉක්මනට සිද්ධ වෙනවා, වේගෙන් සිද්ධ වෙනවා. සමහර විට එහෙම කරන්න ඕනම නැහැ. දැන් උදාහරණයකට ගත්තොත් මිදි වගේ අරගෙන අපි වයින් හදනවා නම් මිදි වලින් වයින් හදනකොට සමහර විට ඒ වගේ සැකරමයිසිස් එකතු කරන්න ඕන නැහැ. ඒකට හේතුව තමයි මිදිවල මිදි පොත්තේ මිදි පලාවරණය තියෙන්නේ. මිදි පලාවරණය ගත්තම ඒකේ සැකරමයිසිස් ස්වභාවිකවම ජීවත් වෙනවා. ඔයාලා දැකලා තියෙනවා සුපර් මාකට් එකකට ගිහිල්ලා මිදි අරගන්නකොට බලන්න විශේෂයෙන්ම දම් පාට මිදිවල පොත්තේ තියෙනවනේ නිකන් සුදු පාටට බැඳුන ස්වභාවයක්. සුදු පාට කුඩක් වගේ බැඳිලා තියෙනවා. ඒක නිකන් සේදුවත් යවන්න අමාරුයි. මිදි ගෙඩිය වටේට සුදු පාටට බැඳිලා තියෙනව මොනවද? ඒ ඉන්නේ සැකරමයිසිස්. දැන් එතකොට මිදි පොත්තේ ඒ විදිහට සැකරමයිසිස් ඉන්නවා නම් අපි අමුතුවෙන් වයින් හදනකොට සැකරමයිසිස් එකතු කරන්න දෙයක් නැහැ. අර මිදි ටික අපි අඹරනකොට නිකම්ම ඒකේ පොත්තේ ඉන්න සැකරමයිසිස් ඒකත් එක්ක මිශ්‍ර වෙනවා. ඒක නිසා මධ්‍යසාර නිෂ්පාදනයේදී ශුද්ධ ජීවියා සැකරමයිසිස් පිටින් එකතු කිරීම අවශ්‍ය වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි දුවේ පුතේ මෙතනදී මතක තියාගන්න කිරි නිෂ්පාදන වලදී ලැක්ටෝස් සීනි ලැක්ටික් අම්ල බැක්ටීරියා මගින් පැසීමට ලක් කරලා ලැක්ටික් අම්ලය බවට පත් කරනකොට අනිවාර්යයෙන්ම අපි ලැක්ටික් අම්ල බැක්ටීරියා පිටතින් එකතු කරන්න අවශ්‍යයි. ඒකට හේතුව තමයි අපි මේ කිරි අරගන්නේ එක්ක රත් කරලා එහෙමත් නැත්නම් පැස්ටරීකරණයට ලක් කරලා. එතකොට පැස්ටරීකරණයට ලක් කරනකොට ඒකේ ඉන්න ශුද්ධ ජීවීන් විනාශ වෙන නිසා ඒකේ හිටියා නම් ලැක්ටික් අම්ල බැක්ටීරියා එයාලත් විනාශ වෙනවා. ඒක නිසා කිරි ටිකක් අරගෙන නිකන්ම අපි පැත්තකින් තියලා තිබුණට ඒකෙන් අපිට මුදවපු කිරි ලැබෙන්නේ නැහැ. පොඩ්ඩක් නිකන් උඩ හරියෙන් පොඩ්ඩක් යොදේ වගේ හැදීගෙන එන්න පුළුවන්. හැබැයි ඊට කලින් නරක වෙනවා. මොකද ලැක්ටික් අම්ල බැක්ටීරියා ඇවිල්ලා ඒ මිදවීම කරන්නට කලින් මුදවපු කිරි හදන්නට කලින් වෙනත් බැක්ටීරියා වර්ග ඇවිල්ලා මේක නරක කරලා දානවා. ඒක නිසා කිරි ආශ්‍රිත නිෂ්පාදනවලදී අනිවාර්යෙන්ම අපිට අවශ්‍ය ශුද්ධ ජීවියා නැවත එකතු කළ යුතුයි පැස්ටරීකරණයේදී ඒගොල්ල විනාශ වෙන නිසා. පොයින්ට් එක මතක තියාගන්න. හරි. එතකොට කිරි ආශ්‍රිත නිෂ්පාදන මම කලින් කිව්වා වගේ මෙන්න මේ උදාහරණ තුන අපිට කියන්න පුළුවන්. පළවෙනි එක මේ තියෙන එක මුදවපු කිරි. අපි හොඳටම දන්න ආහාරයක් නේ මුදවපු කිරි. ඊළඟට යෝගට් ඒ වගේම චීස්. ඔය තුනනේ. ඔය තුන තමයි අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න පුළුවන්. හරි. එතකොට මේ එක එක නිෂ්පාදනය සඳහා යොදා ගන්න ශුද්ධ ජීවී වර්ග සහ ඒ ශුද්ධ ජීවී වර්ගය විසින් කරන වැඩේ එහෙමත් නැත්නම් මේ ශුද්ධ ජීවියාගේ විසින් කරන කාර්යය පොඩ වෙනස් වෙනවා. බලන්න රිසෝස් එකේ කියන මෙන්න මේ පොයින්ට්ස් ටික. හරි. බන්දුවේ පුතේ මෙතන පහළ පොයින්ට් ෆෝම් එකෙන් තියෙන පොයින්ට්ස් තුනක්. අන්න ඒ තුන තමයි අපි දැන් මෙතන කතා කරන්නේ. හරි. පළවෙනි එක අපිට කියනවා කිරිවල අඩංගු ලැක්ටෝස් සීනි ලැක්ටෝබැසිලස් බුල්ගරිකස් ලැක්ටෝකොකස් ලැක්ටිස් සහ ස්ට්‍රෙප්ටෝකොකස් තර්මොෆිලස් අඩංගු මිශ්‍ර ගහන මගින් පැසවීමෙන් මුදවපු කිරි හා යෝගට් නිපදවනු ලැබේ. හරිද? ඔන්න දැන් තුන් දෙනෙක්ගේ නම් කිව්වා.
කවුද? දැන් ඔය අපිට කියන්නේ මොනවද? මුදවපු කිරි සහ යෝගට් නිෂ්පාදනයේදී දායක වෙන තුන්දෙනා. Lactobacillus bulgaricus, Lactococcus lactis, Thermophilus. තුන්දෙනයි. ඔය තුන්දෙනා තමයි දායක වෙන්නේ. අඩංගු මිශ්‍ර ගහන මගින් කියන්නේ දුවේ පුතේ මතකනේ අර මම පටන් ගන්නකොටම කියලා දුන්නේ ඔයාලට pure cultures එහෙමත් නැත්නම් අර සංශුද්ධ රෝපණ කියන එක ගැන. මෙතනදී අපි ගන්න ඔය තුන්දෙනා වෙන්වෙන්ව නෙමෙයි ඔය තුන්දෙනාම පොදුවේ ඉන්න මාධ්‍යයක්. ඒක තේරෙනවනේ. Lactobacillus bulgaricus නුත් ඉන්නවා, Lactobacillus Lactococcus lactis නුත් ඉන්නවා, ඒ වගේම Streptococcus thermophilus නුත් ඉන්නවා. Lactobacillus bulgaricus, Lactococcus lactis සහ Streptococcus thermophilus. අඩංගු මිශ්‍ර ගහනයක් ගන්නවා. අරගෙන තමයි මුදවපු කිරි සහ යෝගට් හදන්නේ. ඊළඟට බලන්න කියන දේ. Lactobacillus bulgaricus මගින් රසයද Streptococcus විශේෂ මගින් ක්‍රීම් ආකාර නැත්නම් වයනය ක්‍රීමි ටෙක්ස්චර් එකද රසයද ෆ්ලේවර්ද ලබා දෙයි. හරි. ඒ කියන්නේ මෙහෙමයි. Lactobacillus bulgaricus කරන්නේ කෙලින්ම එයාගේ ක්‍රියාව නිසා ඒ කිරියාශ්‍රිත නිෂ්පාදනයට ලැබෙනවා රසයක්. දැන් ඔයාලා නිකන් මතක් කරගන්නකෝ යෝගට් වල ඊළඟට මුදවපු කිරිවල තියෙනවනේ පොඩි ඇඹුල් රසක්. පොඩි ඇඹුල් ගතියක් එනවනේ. ආන්නේ ඇඹුල් ගතිය ෆ්ලේවර් එක රසය එකතු කරන්න හේතු වෙන්නේ Lactobacillus bulgaricus. අනිත් අතට ඔතෙන්දී අපි කියවන්නේ Streptococcus ගැන. Streptococcus විශේෂ වලින් තමයි එයාලගේ තියෙන අර ක්‍රීමි ගතිය. අර මුදවපු කිරිවල යෝගට් වල තියෙනවනේ ක්‍රීම් එකක් වගේ ගතියක්, ටෙක්ස්චර් එකක් තියෙනවනේ. අනේ ක්‍රීමි ටෙක්ස්චර් එක වයනය ඇති කරන්නේ සහ යාලත් රසයට දායක වෙනවා. ඒක කරන්නේ Streptococcus විශේෂ විසින්. හරි. ඊළඟට චීස් නිෂ්පාදනය ගත්තම මෙන්න මේ වගේ විවිධාකාරී චීස් වර්ග මිනිස්සු නිෂ්පාදනය කරනවා. මේ චීස් නිෂ්පාදනය ගත්තම බලන්න රිසෝස් එකේ අපිට කියනවා Streptococcus විශේෂ සහ Penicillium දිලීර භාවිතා කරයි. එතෙන්දී මතක තියාගන්න දුවේ පුතේ චීස් නිෂ්පාදනයේට Streptococcus කියන බැක්ටීරියාවත් ඒ වගේම Penicillium කියන දිලීරත් භාවිතා කරන බව. දැන් අපි කලින් කියපු හැමෝම Lactobacillus bulgaricus, Lactococcus lactis, Streptococcus thermophilus කියන තුන්දෙනාම බැක්ටීරියා. හැබැයි මෙතෙන්දී චීස් නිෂ්පාදනයේදී දායක වෙන Streptococcus විශේෂ ගත්තම ඒ වගේම Penicillium දිලීර ගත්තම එතෙන්දී Streptococcus කියන්නේ බැක්ටීරියාව, Penicillium කියන්නේ දිලීරය. ඒකත් මතක තියාගන්න චීස් නිෂ්පාදනයේදී දිලීරත් යොදා ගන්නවා කියන කාරණේ. ලංකාවේදී අපි අනුභව කරන්න ගන්න කඩෙන් ගන්න තියෙන චීස් වල නම් ඒ වගේ ලොකු වෙනස්කම් නැහැ. නමුත් ලෝකේ ගත්තම ඔය ඉතාලිය වගේ රටකට ගියාම විවිධ ස්වරූපවල චීස් වර්ග තියෙනවා. එක එක චීස් වර්ග නිෂ්පාදනය කරනකොට ඒ සඳහා යොදා ගන්න විවිධ ශුද්ධ ජීවී ආකාර ඉන්නවා. ඔය ඔක්කොටම අමතරව, ඒ කියන්නේ මුදවපු කිරි, යෝගට් සහ චීස් කියන ඒවාට අමතරව ලැක්ටික් අම්ලය හදා ගන්නත්, ලැක්ටික් අම්ලය කියන මේ රසායනික සංයෝගය නිස්සාරණය කරගන්නත් යොදා ගන්න ආකාර ඉන්නවා. මේ ලැක්ටික් අම්ලය වාණිජව නිෂ්පාදනය කරනකොට චීස් කර්මාන්තයේදී සහ බටර් කර්මාන්තයේදී නිපද වෙන අපද්‍රව්‍ය ඉවත් කරන අපද්‍රව්‍ය භාවිතා කරනවා. එතෙන්දී Lactobacillus bulgaricus මගින් ලැක්ටික් අම්ලය හදනවා ලැක්ටෝස් පැසීමට ලක් කිරීම මගින්. ඒකත් ඔයාලට මතක තියාගන්න පුළුවන්. හරි. එතකොට එහෙනම් පොදුවේ අපිට ගන්න තියෙන්නේ මෙච්චරයි. කිරියාශ්‍රිත ආහාරමය නිෂ්පාදන විදියට හදන මුදවපු කිරි, යෝගට් සහ චීස් ගත්තම ඒවට අපි යොදාගන්නේ ලැක්ටික් අම්ල බැක්ටීරියා, ලැක්ටෝස් සීනි මිදවීමට ලක් කිරීම මගින්, පැසීමට ලක් කිරීම මගින් ලැක්ටික් අම්ලය හැදීම තමයි තෙන්දි සිද්ධ වෙන්නේ. ලැක්ටික් අම්ලයේ තියෙන ආම්ලික බව නිසා කිරි මිදීමට ලක් වෙනවා. ඒ සඳහා යොදා ගන්නවා Lactobacillus bulgaricus, Lactococcus lactis සහ Streptococcus thermophilus. අඩංගු මිශ්‍ර ගහනයක් තමයි අපි යොදාගන්නේ. Lactobacillus bulgaricus මගින් රසය ඇති කරනවා. ඊට අමතරව Streptococcus විශේෂ මගින් ක්‍රීම් ආකාර වයනය සහ රස ඇති කරන්නත් දායක වෙනවා. චීස් නිෂ්පාදනයේදී Streptococcus යොදා ගන්නවා. ඊට අමතරව Penicillium කියන දිලීරයත් ඒකට සහභාගී වෙනවා. ලැක්ටික් අම්ලය වාණිජ වශයෙන් නිෂ්පාදනය කරනකොට, ලැක්ටික් අම්ලය විතරක් හදනකොට ඒකට චීස් සහ බටර් කර්මාන්තවලදී නිපද වෙන අපද්‍රව්‍ය භාවිතා කරනවා Lactobacillus bulgaricus ගේ ක්‍රියාවත් එක්ක. හරි. එහෙනම් ඕක තමයි කිරි නිෂ්පාදනාශ්‍රිත කර්මාන්තය. හරි. එහෙමනම් දුවේ පුතේ අපි දැන් සාකච්ඡා කළා අපිට කතා කරන්න තියෙන කර්මාන්ත 15 අතරින් සවිස්තරාත්මකව ලොකු විස්තර සහිතව කතා කරන කර්මාන්ත 4.
මේ හතර තමයි ගොඩාක් විස්තර සහිතව අපි කතා කරන කර්මාන්ත හතර. පරණ සිලබස් එකේ නම් මීටත් වඩා විස්තර තිබුණ ඇත්තටම. දැන් උදාහරණයක් ගත්තොත් පරණ සිලබස් එකේදී බියර් නිෂ්පාදනය ගත්තොත් බියර් නිෂ්පාදනය කියන එක වෙනමම අපි කතා කරා මෙන්න මෙහෙමයි මේක නිෂ්පාදනය කරන්න කියලා. දැන් එහෙම එක කර්මාන්තයක් අල්ලගෙන ඒක සවිස්තරාත්මකව කියන්නේ නැහැ. නමුත් පොදුවේ ගත්තම ඒ ආශ්‍රිතව සිද්ධ වෙන ශුද්ධජීවී ක්‍රියාවලිය ගැන පැහැදිලි කිරීමයි සිද්ධ වෙන්නේ. හරි. එහෙමනම් වැඩිපුරම විභාගයට ප්‍රශ්න අහන්න ඉඩ තියෙන විශේෂයෙන්ම ශුද්ධජීවීන්ගේ නම් ස්පෙලිංස් එක්ක මතක තියාගන්න අවශ්‍ය වෙන කර්මාන්ත හතර තමයි ඔය අපි සාකච්ඡා කරේ. තනිසෛල ප්‍රෝටීන නිෂ්පාදනය, මධ්‍යසාරීය පාන නිෂ්පාදනය, විනාකිරි නිෂ්පාදනය සහ කිරි නිෂ්පාදන. ඔය හතර හොඳින් පාඩම් කරගන්න අපි ඊළඟ වීඩියෝ එකේදී ඉතිරි කර්මාන්ත ටික සාකච්ඡා කරගෙන යනවා. ඒ කර්මාන්ත මේක තරම් සවිස්තරාත්මකව කියවෙන විස්තර වෙන කර්මාන්ත නෙමෙයි. හරිද? ඒක නිසා ඒ ටික අපිට එක වීඩියෝ එකකින් සාකච්ඡා කරන්න පුළුවන්. හරි. එහෙනම් මේ කොටසට අදාළ වෙන වැඩ ටික හරියට ඉවර කරලා තියාගන්න. මේ කොටසේ වැඩ ටික හරියටම ඉවර කරගෙන ඊළඟ වීඩියෝ එකට යමු. එහෙනම් එකපාරක් මේ ටික බලලා පාඩම් කරලා නැවත වතාවක් මතකයේ අලුත් කරගන්න, නැවත වතාවක් වීඩියෝ එක බලන්න පුළුවන්. එතකොට හරියටම ඒ කොටසත් මතක තියාගන්න පුළුවන්. හරි. එහෙනම් ඉක්මනින්ම අලුත් වීඩියෝ එකත් එක්ක ළඟදිම දවසක අලුත් වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. එතකම් දුවල පුතාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වැඩ ටික හොඳින් ඉටු කරගන්න.